හොඳයි පුතේ ආයුබෝවන්. ඉතින් දවසින් දවස කාලයක් ගෙවිලා යනවා. විභාගත් බොහෝ විට ඉදිරියේදී පවත්වාවි මොන විදියෙන් හරි අගෝස්තු මාසේ බොහෝ විට පාසල් පවත්වන විදියක් තමයි දැනට දැනගන්න ලැබිලා තියෙන විදියට තියෙන්නේ. ඒ නිසා ওই උගන්වන දේවල් හොඳට පාඩම් කරගන්න බලා කියා ගන්න පුළුවන් තරම් ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න වලට උත්තර ලියන්න ඒවා කරගන්න කොහොම හරි මොකද ඔයගොල්ලෝ ලබන අවුරුද්දේ විභාග ලියන්න ඉන්න සෙට් එක අපි ගිය සතියේ කතා කරා ජීවීන් වර්ගීකරණය කියන පාඩම මුලින්ම පටන් ගත්ත විතරයි. ඉතින්දී අපි කිව්වා වර්ගීකරණයක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ ප්‍රධාන වර්ගීකරණ ක්‍රම දෙකක් තියෙයි කියලා කිව්වා. කෘත්‍රිම වර්ගීකරණය සහ ස්වභාවික වර්ගීකරණය කියලා. ඒකෙන් කෘත්‍රිම වර්ගීකරණය කියන එක ඒ හැටි පිළිගැනීමක් නැහැ. මොකද කෘත්‍රිම වර්ගීකරණයේදී ජීවීන් අතර තියෙන නෑකම, ඒ කියන්නේ පරිණාමික බන්ධුතාවය කියන එක ඉස්මතු වෙන්නේ නැහැ කෘත්‍රිම වර්ගීකරණවල. ඒ නිසා අපි හැමතිස්සෙම ඉගෙන ගන්න ස්වභාවික වර්ගීකරණය කියන වර්ගීකරණ ක්‍රමය ගැන. ඒතර මේ ස්වභාවික වර්ගීකරණයක් කියන්නේ සෑහෙන්න අමාරු වර්ගීකරණයක්. ඒකට සෑහෙන්න තොරතුරු හොයාගන්න වෙනවා. ඒකෙදි අපි ඉගෙන ගත්ත රූප විද්‍යාත්මක ලක්ෂණ, අනුපජෛව විද්‍යාත්මක ලක්ෂණ, කලල විද්‍යාත්මක ලක්ෂණ, ওই වගේ දේවල්, ওই භූගෝලීය ව්‍යාප්තිය, ওই වගේ දේවල් එකතු කරගෙන තමයි ඒ ස්වභාවික වර්ගීකරණයක් කියන එකට යන්නේ. එතකොට ස්වභාවික වර්ගීකරණයක තියෙන දූරාවලියක්. අර විදුහල්පතිගේ සිට පල්ලෙහාට යනවා වගේ ඉස්කෝලේක දූරාවලියක් තියෙනවා. අන්නේ දූරාවලිය හොඳට මතක තියාගන්න. ඒ දූරාවලිය යටතේ තමයි හැමතිස්සෙම ස්වභාවික වර්ගීකරණයක් අපි ගොඩනගන්නේ. ඒතකොට ඒකේ තියෙනවා අධිරාජ්‍යදානීය, රාජ්‍යදානීය, වංශීය, වර්ගීය, ගෝත්‍රය, කුලය, ගණය, විශේෂය වගේ පිළිවෙලට පහලට මතක තියාගන්න. ඕක විභාගෙ හිටී ගමන් ලියන්නත් වෙනවා. හරි. ඊට පස්සේ අපි මං හිතන්නේ ගිය සතියේ අන්තිමටම ඒ දක්වා කතා කළා. මාතෘකාවක් ලිව්ව නේද පුතේ? මොකක් හරි අධිරාජ්‍යදානි තුනේ වර්ගීකරණය හරි මොකක් හරිද ලිව්වේ පුතේ? පොඩ්ඩක් මට කියන්න. ඔව් සර්. ඔව්නේ. හරි. එහෙනම් අද රයිට්. අද මාතෘකාව ලියා ගන්න එහෙනම් අධිරාජ්‍යදානි තුනේ වර්ගීකරණය. අධිරාජ්‍යදානි තුනේ වර්ගීකරණය. අධිරාජ්‍යදානි තුනේ වර්ගීකරණය. හරි. මේ අධිරාජ්‍යදානි තුනේ වර්ගීකරණය බොහොම මෑතක ඉදිරිපත් වෙච්ච එකක්. මේ අධිරාජ්‍යදානි තුනේ වර්ගීකරණය ඉදිරිපත් කරේ 1990 වගේ අවුරුද්දක තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ තමයි කාල් වූස් කියන විද්‍යාඥයා. 1990 කියන්නේ මේ වැඩි කාලයක් නෑ. අවුරුදු 30ක් වගේ වෙන්නේ. එතකොට කාල් වූස් කියන විද්‍යාඥයා තමයි මේක ඉදිරිපත් කරේ. ඒ අනුව එයා ලෝකේ ඉන්න සියලුම ජීවි, ශාක සතුන් සියල්ල, හරි සුද්ධ ජීවීන් ඔක්කොම ප්‍රධාන අධිරාජ්‍යදානි තුනකට බෙදනවා. ඒ තුන් දෙනා තමයි අපි අධිරාජ්‍යදානි ඉංග්‍රීසියෙන් කියන්නේ ඩොමේන් කියලා. එතකොට ඩොමේන් ආකියා, ඩොමේන් බැක්ටීරියා, ඩොමේන් ඉයුකැරියා. එතකොට ආකියා අධිරාජ්‍යදානිය, බැක්ටීරියා අධිරාජ්‍යදානිය සහ ඉයුකැරියා අධිරාජ්‍යදානිය කියලා එයා ප්‍රධාන අධිරාජ්‍යදානි තුනකට ලෝකේ ඉන්න සියලුම ජීවීන් බෙදලා වෙන් කරනවා. මම හිතලා ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඔයාලට වැඩි විස්තරයක් කියලා දෙන්නම්. හොඳට බලන්න. එතකොට 1990 මෙන්න මෙතුමා මේ ඉන්නේ කාල් වූස් කියන විද්‍යාඥයා. එයා තමයි ලෝකේ ඉන්න සියලුම ජීවීන් ප්‍රධාන අධිරාජ්‍යදානි තුනකට බෙදනවා කියන එක අනුව ඒ වර්ගීකරණය ඉදිරිපත් කරා. එතකොට එයා අධිරාජ්‍යදානි තුනේ නම් තමයි ආකියා අධිරාජ්‍යදානිය, බැක්ටීරියා අධිරාජ්‍යදානිය සහ ඉයුකැරියා අධිරාජ්‍යදානිය. ඉංග්‍රීසියෙන් කිව්වොත් ඩොමේන් ආකියා, ඩොමේන් බැක්ටීරියා, ඩොමේන් ඉයුකැරියා. ඒ අනුව තමයි අපි මේ පාඩම ඉදිරියට
ඉගෙනගෙන යන්න. පැහැදිලිනේ? හරි. එහෙනම් ලියා ගන්න අධිරාජධානි තුනේ වර්ගීකරණය. හරි ලියන්න. මෙය වර්ෂ 1990 දී මෙය වර්ෂ 1990 දී කාල් වූස් නම් විද්‍යාඥයා විසින් ඉදිරිපත් කර ඇත. කාල් වූස් නම් විද්‍යාඥයා විසින් ඉදිරිපත් කර ඇත. මොහු පෘථිවිය මත වාසය කරන සියලුම ජීවීන්, ඒ කියන්නේ ශාක සතුන් ක්ෂුද්‍ර ජීවී සියල්ල. හරි? සියලුම ජීවීන් අධිරාජ්‍යධානි තුනකට බෙදා ඇත. අධිරාජ්‍යධානි තුනකට බෙදා ඇත. හරි. ඔන්න ඔය තරු ලකුණු දාපු තුන් දෙනා එක යට එක ලියාගන්න. පළවෙනි එක ආකියා අධිරාජ්‍යධානිය, ඩොමේන් ආකියා, ඉංග්‍රීසි නමත් ලියන්න. අධිරාජ්‍යධානියට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩොමේන් එක කියලා. ඩොමේන් එකක්. ඩොමේන් ආකියා, ඩොමේන් බැක්ටීරියා, ඩොමේන් ඉයුකැරියා. ආකියා, බැක්ටීරියා, ඉයුකැරියා. හරි. ඕක තමයි අධිරාජ්‍යධානි තුන. පැහැදිලිනේ? තුන් දෙනාම ලියාගත්තනේ. ආකියා අධිරාජ්‍යධානිය, බැක්ටීරියා අධිරාජ්‍යධානිය, ඉයුකැරියා අධිරාජ්‍යධානිය. හොඳයි. දැන් අනුමාතෘකාවක් විදිහට ලියාගන්න ආකියා අධිරාජ්‍යධානිය කියලා. මේ විෂය කරුණු අලුත්ම විෂය කරුණු. ඒ නිසා මේවා කලින් ඔයාලා කොහේදීවත් අහපුවා නෙමෙයි. ඒ නිසා මේවා හොඳට තේරුම් ගන්න. පළවෙනි එක ලියන්න ආකියා අධිරාජ්‍යධානිය කියලා මාතෘකාවක් විදිහට ලියාගන්න. හරි. ආකියා අධිරාජ්‍යධානිය. හොඳයි. දැන් හොඳට අහගන්න මම කියලා දෙන දේ. රයිට්. ඩොමේන් ආකියා. ඒ කියන්නේ ආකියා අධිරාජ්‍යධානිය. ආකියා අධිරාජ්‍යධානිය කියන්නේ පුතේ හොඳට මතක තියාගන්න මේකට ඉන්නේ සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැති කට්ටිය. හැබැයි සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැති හැමෝම මේකට ඇතුළත් කරලත් නැහැ. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැති, ඒ කියන්නේ ඔයාලා දන්නෝ දැන් ශාක සෛලය, සත්ත්ව සෛලය ඉගෙනගෙන තියෙන නිසා සංවිධානාත්මක න්‍යෂ්ටියක් කිව්වහම න්‍යෂ්ටි පටලයක් තියෙන්න ඕන, න්‍යෂ්ටිකාවක් තියෙන්න ඕන. ඒ වගේම DNA RNA අඩංගු වර්ණ දේහ සහිත ක්‍රොමැටින් ජාලයක් තියෙන්න ඕන. ඒකට තමයි කියන්නේ සංවිධානාත්මක න්‍යෂ්ටිය. ඒතර මේ ඉන්න අයට මේ ඩොමේන් ආකියා කියන කට්ටියට සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැහැ. හැබැයි මේගොල්ලෝ ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කරන්නත් බෑ. ඒ කියන්නේ ඇන්ටිබයොටික් වලින් මේගොල්ලෝ මර්ධනය කරන්න හැකියාවක් නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න ආකියා සහ බැක්ටීරියා අතර තියෙන එකම වෙනස ඕනෝක. ආකියා කියන්නේ සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැති අය. බැක්ටීරියා කියන්නේ සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැති කට්ටිය. හැබැයි බැක්ටීරියාව ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කරන්න පුළුවන්. අපි ඒකට කියනවා ප්‍රතිජීවක ඖෂධ වලට යම්කිසි සංවේදී බවක් දක්වනවා. හැබැයි ආකියා අධිරාජධානියේ ඉන්න කට්ටිය ප්‍රතිජීවක වලට සංවේදී බවක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කරන්න බෑ ආකියා වල ඉන්න කට්ටිය. එතන හොඳට මතක තියාගන්න ආකියා සහ බැක්ටීරියා දෙකේ වෙනස. එහෙනම් ආකියා කියන්නේ බැක්ටීරියා කියන්නේ සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැති කට්ටිය.
ආකියා කියන කට්ටිය ප්‍රතිජීවක ඖෂධ වලට සංවේදී බවක් පෙන්වන්නේ නැහැ. බැක්ටීරියා කියන අය ප්‍රතිජීවක ඖෂධ වලට සංවේදී බවක් පෙන්වනවා. ඒ කියන්නේ ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කරන්න පුළුවන්කම තියෙනවා බැක්ටීරියාව. ප්‍රතිජීව කියන දන්නවනේ ඇන්ටිබයොටික් තියෙන්නේ. ඔය ඇමොක්සිලින්, ඇම්ෆිසිලින්, මෙතිසිලින්, එරිත්‍රොමයිසින්, ටෙට්‍රාසයික්ලින් හරිනේ. අන්න ඒ වගේ ප්‍රතිජීවක. ඒතර මුල්ම ප්‍රතිජීවකය ඔයාලා දන්නවා ලෝකේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන විද්‍යාඥයා හොයාගත්තේ ඒ මුල්ම ප්‍රතිජීවකය පෙනිසිලින්. ඒකෙන් පවා බැක්ටීරියාව විනාශ කරන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න ආකියා කියන්නේ ඔන්න ඔය කට්ටියට. ප්‍රතිජීවක වලට ආන්සර් කරන්නේ නැහැ. ඒතර මේගොල්ලෝ බොහොම කර්කශ අපිවට කියන ආන්තික පරිසරවල ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ආන්තික පරිසර කියන්නේ උණු දිය උල්පත්, අඳුරු සාගර පතුල්, බොහොම උෂ්ණාධික කාන්තාර, ඒ වගේම ගිනි කඳු ශිඛර වගේ තැන්, ඒ වගේම පෙට්‍රල් ඩීසල් වගේ හයිඩ්‍රෝකාබන තුල පවා ජීවත් වීමේ හැකියාවක් මෙන්න මේ ආකියා කියන අධිරාජ්‍යධානී කට්ටියට තියෙනවා. එතකොට මේගොල්ලෝ සාමාන්‍යයෙන් මිනිසාට බොහොම දරුණු රෝග ඇති කරන අය නෙමෙයි. එහෙම අවුලක් නැහැ. මේකට උදාහරණ බොහොම මේක අන්කොමන් බොහොම ඒ කියන්නේ හොයාගන්න බෑ මේකට අයිති කට්ටිය බොහොම ගොඩක් නැහැ පේන්න. සුද්ධ ජීවීන් තමයි කොහොමත්. ඒතර මේකේ ඉන්නවා මෙතනොජෙන්ස්, හැලෝපිලස් වගේ ඔන්න ඔය පල්ලෙහා ඔය ඔයාලට පේන්න තියෙන්නේ රූප අන්වීක්ෂීය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය රූප ආන්නේ වගේ බැක්ටීරියා වලට බොහෝ සෙයින් සමාන සුද්ධ ජීවීන් තමයි මේකට අයිති වෙන්නේ. හැබැයි එකම දේ ප්‍රතිජීවක වලට ආන්සර් කරන්නේ නැහැ. ඒක පාර කෝල විභාගය ඇහුවා ආකියා සහ බැක්ටීරියා අතර සමානකමක් සහ වෙනස්කමක් ලියන්නේ කියලා කිව්වා. සමානකම තමයි දෙකේම ඉන්නේ සංවිධානාත්මක න්‍යෂ්ටියන් නොමැති ජීවී. වෙනස්කම තමයි ආකියා ප්‍රතිජීවක ඖෂධ වලට සංවේදී බවක් නැහැ. බැක්ටීරියාව ප්‍රතිජීවක ඖෂධ වලට සංවේදී බවක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිජීවක වලින් විනාශ කරන්න පුළුවන්කම තියෙනවා. හරියට අන්නේව තේරුම් ගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. හරිනේ මේ පාඩම ඉතාම ලේසි පාඩමක්. හැබැයි තියරි පාඩමක් නිසා ටිකක් කාලය ගත වෙනවා. නෝට් එක ගොඩක් ලියන්න තියෙනවා. මටත් සෑහෙන්න මහන්සි වෙලා දේවල් කියලා දෙන්න තියෙනවා. ඒ නිසා අපි මේ පාඩම බොහොම ඉක්මනින් පුළුවන් තරම් වේගෙන් කරගෙන යමු. හරි. එහෙනම් ලියා ගන්න ආකියා අධිරාජ්‍යධානී. ලියන්න. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නොමැති වරහන් ඇතුළේ ලියලා තියෙන ප්‍රාග්න්‍යෂ්ටික කියලා. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැති කට්ටියට අපි කියනවා ප්‍රාග්න්‍යෂ්ටික කියලා. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැති අයට කියනවා ප්‍රාග්න්‍යෂ්ටිකයින් කියලා. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නොමැති කිසිදු ප්‍රතිජීවක ඖෂධයක් මගින් විනාශ කිරීමේ හැකියාවක් නොමැති සියලුම ජීවීන් මෙම ආකියා අධිරාජ්‍යධානියට ඇතුළත් කෙරේ. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැති, ඒ කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටික, ඒ වගේම කිසිදු ප්‍රතිජීවකයක් මගින් විනාශ කරන්න බැරි සියලුම ජීවීන් ආකියා කියන අධිරාජ්‍යධානියට ඇතුළත් කරලා තියෙනවා. හරි? මෙම අධිරාජ්‍යධානියට ඇතුළත් කර තිබේ. උදාහරණ කියලා කියන ඔන්නයි මම ස්ක්‍රීන් එක ෂෙයා කළාම ඔයාලට ඒක පෙන්නන්නම්. රයිට්. උදාහරණ කියලා ලියා ගන්න. පළවෙනි උදාහරණේ මේ දෙන්නේ මෙතනොජෙන්ස්.
METHANOGENS methanogens. ඊළඟ එක තමයි Halopilus HALOPHILES methanogens Halopilus. ඔන්න methanogens සහ Halopilus කියන බැක්ටීරියා වලට බොහෝ සෙයින් සමාන එකම වෙනස ප්‍රතිජීවක වලින් විනාශ කරන්න බැරි එක විතරයි. ඒගොල්ලෝ තමයි ඩොමේන් ආකියා නැත්නම් ආකියා අධිරාජ්‍ය දාන්‍ය තුල ඉන්නේ. තව ඉන්නවා. උදාහරණ දෙකක් තමයි ඔය තියෙන්නේ. හරිනේ? හොඳයි. ඊට පස්සේ ලියා ගන්න පුංචි අනුමාත්‍රකාවක්. ආකියා අධිරාජ්‍ය දාන්‍ය තුල දැකිය හැකි ලක්ෂණ. ආකියා අධිරාජ්‍ය දාන්‍ය තුල දැකිය හැකි ලක්ෂණ. ආකියා අධිරාජ්‍ය දාන්‍ය තුල දැකිය හැකි ලක්ෂණ. පළවෙනි එක ආකියා අධිරාජ්‍ය දාන්‍ය තුල දැකිය හැකි ලක්ෂණ. පළවෙනි එක සංවිධානාත්මක න්‍යෂ්ටියක් නොමැත. ඒක ඔයාලා දන්නෝ. ඒ කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටිකයි කියන එක. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නොමැත. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නොමැත. දෙක පළවෙනි ආකියා අධිරාජ්‍ය දානියට අයත් ජීවීන්ගේ ලක්ෂණ නැත්නම් ආකියා අධිරාජ්‍ය දානීය ලක්ෂණ කියලා ලියලා පළවෙනි එක සංවිධානාත්මක න්‍යෂ්ටියක් නොමැත. ඔව් මේ මැසේජ් එකක් කියලා තියෙනවා දෙවුමි. වෛරස් වලට කිසිම ඖෂධයක් නැහැ නේද? නැහැ. මොකද වෛරස් විනාශ කරන්න බෑ. මොකද හේතුව වෛරස් කියලා කියන්නේ දැන් අලුත් වර්ගීකරණයේ වෛරස් ජීවීන් යටතට ගන්නෙ නෑ. ඒ නිසා ආකියා, බැක්ටීරියා, යුකැරියා කියන තුනෙන් එකකටවත් වෛරස් අයිති වෙන්නේ නැහැ. එතකොට වෛරස් කියලා කියන්නේ සුද්ධ ජීවී වර්ගයක් කියලා පිළිගන්නෝ ප්‍රජනන හැකියාව තියෙන නිසා. හැබැයි වෛරස් වල ප්‍රජනන හැකියාව තියෙන්නේ සජීවී ධාරක සෛලයක් තුල විතරයි. මේගොල්ලෝගේ ශරීරයේ තියෙන්නේ ප්‍රෝටීන් කොපුවක් වටේට DNA හෝ RNA දෙකෙන් එකක් විතරයි තියෙන්නේ. RNA වෛරස් ගොඩක් ප්‍රබලයි. ඔය AIDS වෛරස් එක, කොරෝනා වෛරස් එක RNA. මොකද RNA වල ස්ට්‍රක්චර් එක ව්‍යුහය හරි ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා තමයි ওই සති දෙකෙන් දෙකට වගේ අලුත් ප්‍රභේද කොරෝනා ප්‍රභේද ලෝකේ බිහි වෙන්නේ. ඉතින් ඕවා ඊටාම් භයානක දේවල්. ඉතින් ඒ වගේ එකක් විනාශ කරන්න ඇන්ටිබයොටික් එකකට බෑ. ඒ කියන්නේ ඇන්ටිබයොටික් කියන්නේ ප්‍රතිදේහ. දැන් ওই මොනවාද මේ ඔය අපි කියන්නේ ඔය පෙනිසිලින් වගේ, ඇමොක්සිලින්, ඇම්ෆිසිලින් ඒ වගේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ආකියා කියන ගොඩක් ඒ වගේම තමයි. ඒ කියන්නේ අර අපි ඒවට කියන්නේ ඔය ප්‍රතිදේහ ජනක විසින් ශ්‍රාවය කරන සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒවට ප්‍රතිජීවක ඖෂධ. අන්නේ ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කරන්න බැහැ. බැක්ටීරියාව විතරයි විනාශ කරන්න පුළුවන්. ප්‍රතිජීවක වලට කිසිම වෛරස් එකක් විනාශ කරන්න බෑ. ඒ නිසා වෛරස් එකක් විනාශ කරන්න පුළුවන් වෙන්නේ ප්‍රතිදේහ හදලා විතරයි ඇඟ ඇතුලේ. ප්‍රතිදේහ හදන්න තමයි ප්‍රතිශක්තිකරණ එන්නත දෙන්නේ. දැන් කොරෝනා වැක්සින් එක දුන්නට පස්සේ අපේ ඇඟ ඇතුලේ ඒකට අදාළ ප්‍රතිදේහ හැදෙනවා. හැබැයි මේ ප්‍රතිදේහ වලින් වෙන වෛරස් එකක් විනාශ කරන්න බෑ. දැන් ලෝකේ මුහුණ පාපු ලොකුම ගැටලුව තමයි දැන් එක එක වෛරස් ප්‍රභේද වලට ওই හැම ප්‍රතිදේහයක්ම හරියන්නේ නැහැ. ඒ කියන්නේ අලුත් වෛරස් එකක් ආවොත් ওই සිනෝෆාම් හරි එහෙම නැත්නම් ස්පුට්නික් හරි එහෙම නැත්නම් වෙන මොනවා හරි එන්නත් වර්ගයක හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඔදෙව්නි. Excuse me. සර් මේ ඒ කියන්නේ දැන් ඔය කොවිඩ් වලට හදපු එන්නත හදන්නත් වෛරස් එක භාවිතා කරනවා නේද? ඔව්.
සාමාන්‍ය වෛරස් එකේ ස්ට්‍රක්චර් එක අරගෙන තමයි ඒකට අදාළ ප්‍රතිදේහ නිර්මාණය කිරීම ආරම්භ කරන්නේ. කියන්නේ ඒක වෛරස් එක සජීවී වෛරස් එක නෙමෙයි. ගොඩක් වෙලාවට අක්‍රිය කරපු හෝ ඒ විෂ දූලක හෝ ඒ වගේ දෙයක් පාවිච්චි කරලා තමයි හරි ගස්සන්නේ. කොහොම හරි එයා අපේ ඇඟට එන්න කලින් ඒකට ප්‍රතිශක්තියක් ඇඟ ඇතුලේ ගොඩනගනවා. ඒක තමයි ඕනම ප්‍රතිශක්තිකරණ එන්නතකින් කරන්නේ. හරි. හැබැයි ඉතින් ඒඩ්ස් වලට එන්නතක් නැහැ නේද තාම. ඒඩ්ස් වලට එන්නතක් නැත්te ඒඩ්ස් වෛරස් එක කොරෝනා වෛරස් එකටත් වඩා ඉක්මනින් වෙනස් වෙනවා. ඉතින් දැන් විද්‍යාඥයෝ බියපල කරනවා ඒඩ්ස් නම් බෝ වෙන්නේ ඔයාලා දන්නවනේ රුධිර පාරවිලයනයක් කරහා හෝ එහෙම නැත්නම් ওই ලිංගාශ්‍රිත ක්‍රියාවලියක් කරහා කියන එක. දැන් කොරෝනා වෛරස් එක වාතය මගින් බෝ වෙනවා. ඒක බොහොම භයානකයි. ඒ කියන්නේ ඉදිරියේදී ලෝකයේ ජනගහනය සාමාන්‍යයෙන් 75ක් 80ක් වුණත් විනාශ වෙලා යන්න බැරි කමක් නැහැ මේක නිසා. සමහරවිට තව අවුරුදු 5ක් 6ක් යනකොට ලෝක ජනගහනය බිඳුව වෙන්නත් පුළුවන්. මිනිස්සු සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් නැති වෙලා යන්නත් පුළුවන් මේ නිසා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඉදිරියේ. හරි? හොඳයි. එහෙනම් අපි ආකියාවල ටික ලියා ගමු. ඔව්. මෙතන නම් පුතේ සිග්නල් මට හොඳට පෙන්නනවා. ඔයාලගේ පැත්තේ සිග්නල් වල එරර් එකක් තිබුණොත් හැබැයි කැඩි කැඩි ඇහෙන්න පුළුවන්. මගේ පැත්තේ සිග්නල් හොඳයි. එහෙම අවුලක් වුණොත් මම ටක් ගාලා දැනුවත් කරනවා සිග්නල් එරර් එකක් එනවා කියලා. හැමෝටම කැඩි කැඩි වගේ දැනෙන්නේ. එහෙමද? නෑ සර්. නැද්ද? ඔව්. නෑ සර් එහෙම. ඇහෙන හොඳටනේ? ඔව්. හරි. එහෙනම් ලියා ගන්න. right. එහෙනම් ආකියා අධිරාජධානීය ලක්ෂණ පළවෙනි එක ප්‍රාග්න්‍යෂ්ටික නැත්නම් සංවිධානාත්මක න්‍යෂ්ටියක් නොමැත. දෙවෙනි එක ලියන්න. දෙවෙනි එක ප්‍රතිජීවක ඖෂධ වලින් ප්‍රතිජීවක ඖෂධ කියන්නේ ඇන්ටිබයොටික්. ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කළ නොහැක. ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කළ නොහැක. ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කළ නොහැක. තුන්වෙනි එක සාමාන්‍ය ජීවීන්ට වාසය කළ නොහැකි. සාමාන්‍ය ජීවීන්ට වාසය කළ නොහැකි. අපි ඒවට කියනවා ආන්තික පරිසර කියලා. ආන්තික පරිසර. සාමාන්‍ය ජීවීන්ට වාසය කළ නොහැකි ආන්තික පරිසර වල ජීවත් විය හැකිය. මේ සාමාන්‍ය ජීවීන්ට වාසය කරන්න බැරි ආන්තික පරිසරවල මේගොල්ලොන්ට ජීවත් වෙන්න පුළුවන්. හරි? ආන්තික පරිසරවල ජීවත් විය හැකිය. උදාහරණ කියලා ලියන්නකෝ එවැනි ආන්තික පරිසර දෙක තුනක්. පළවෙනි එක උණුදිය උල්පත්. පළවෙනි එක උණුදිය උල්පත්. දෙවෙනි එක හිම කඳු ආශ්‍රිතව. හිම කඳු ආශ්‍රිතව. හොඳයි මේ කවුද කෙනෙක් ඇවිල්ලා ඒකට මම පොඩ්ඩක් ගියා. හරි. එහෙනම් ලියන්න
දෙව ඒ කියන්නේ ආන්තික පරිසර කීපයක් ලියා ගන්න. පළවෙනි එක ගිනි කඳු ශිඛර, උණු දිය උල්පත්, අඳුරු සාගර පතුල්, ගිනි කඳු ශිඛර, උණු දිය උල්පත්, අඳුරු සාගර පතුල්, හිම කඳු ආශ්‍රිතව, හිම කඳු ආශ්‍රිතව, ඊට පස්සේ ලවණ අධික ජලය, ලවණ අධික ජලය, ඊට පස්සේ පෙට්‍රල් ඩීසල් වැනි හයිඩ්‍රෝකාබන තුල, පෙට්‍රල් ඩීසල් වැනි හයිඩ්‍රෝකාබන තුල ආන්නේ වගේ තැන්වල මේ ආකියා අධිරාජධානියට අයිති කට්ටියට සාමාන්‍ය ජීවින්ට ඉන්න බැරි පරිසර විදියට ඉන්න පුළුවන්. ඒක ආකියා කියන කට්ටිය ආහාර පාන වල ඉන්න පුළුවන්, වාතයේ ඉන්න පුළුවන්, නිකන් ජලයේ ඉන්න පුළුවන්, අපේ ඇඟ ඇතුලේ ඉන්න පුළුවන්. ඒක ඊට අමතරව වෙනත් ජීවීන්ට ඉන්න බැරි තැන්වල මේ ආකියා කියන කට්ටිය බොහොම හොඳින් ජීවත් වෙනවා. ඒක විශේෂ ලක්ෂණයක් මේ ආකියා අධිරාජධානිය. තේරුණානේ? හරි. ඊට පස්සේ ලියා ගන්න දෙවැනි එක බැක්ටීරියා අධිරාජ්‍යධානිය. දෙවැනි එක ලියා ගන්න බැක්ටීරියා අධිරාජ්‍යධානිය. හරි, බැක්ටීරියා අධිරාජ්‍යධානිය. දැන් කාල් වූස් කියන විද්‍යාඥයා බෙදුවේ ආකියා, බැක්ටීරියා සහ ඉයුකැරියා. එතකොට ආකියා කියන්නේ ඔච්චරයි. ඊළඟට බලමු බැක්ටීරියා. හරි. බැක්ටීරියා සහ ආකියා අතර තියෙන එකම වෙනස අර ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කරන්න පුළුවන් හැකියාව තියෙනවා බැක්ටීරියාව. එච්චරයි එකම වෙනස. අනිත් ඒ ඔක්කොම සමානයි. හැබැයි සාමාන්‍යයෙන් අර ආන්තික පරිසරවල ආකියාලා බොහොම හොඳින් අනුවර්තනය වෙලා හිටියට බැක්ටීරියාවන්ට ඒ වගේ පරිසරවල ගොඩක් ඉන්න අමාරුයි. බැක්ටීරියාවන්ට නටන ජලයේ එහෙම උණු දිය උල්පත් වල වගේ නටන ජලයේ තියෙන තැන්වල බොහොම ඝන හිම තට්ටු යට අර ලාවා ගලන ගිනි කඳු ශිඛරවල ඒ වගේ තැන්වල සාමාන්‍යයෙන් බැක්ටීරියාවන්ට ඉන්න අමාරු වුණාට ආකියාලා නැත්නම් ආකියා අධිරාජධානිය කට්ටිය බොහොම හොඳින් ජීවත් වෙනවා. හරි? එහෙනම් ලියා ගන්න බැක්ටීරියා අධිරාජධානිය නැත්නම් ඩොමේන් බැක්ටීරියා. හරි. ලියන්න. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නොමැති. එතකොට ඒක ආකියා බැක්ටීරියා දෙකටම පොදු දෙයක්. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නොමැති, සංවිධානාත්මක න්‍යෂ්ටියක් නොමැති, නමුත් ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කිරීමේ හැකියාවක් සහිත, ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කිරීමේ හැකියාවක් සහිත සියලුම ජීවීන් මීට ඇතුළත් කෙරේ. ඒ කියන්නේ බැක්ටීරියා කියන ඩොමේන් එකට ඇතුළත් කරනවා. මීට ඇතුළත් කෙරේ. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැති ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කරන්න පුළුවන් කට්ටිය තමයි බැක්ටීරියා කියලා කියන්නේ. ඒ නිසා පොඩි chance එකක් තියෙනවා ප්‍රතිජීවක ඖෂධ වලට මේගොල්ලෝ විනාශ වෙලා යනවා. හරි. ඒගොල්ලෝ තමයි බැක්ටීරියා කියලා අපි කියන්නේ. හොඳයි. එහෙනම් ඕක තමයි බැක්ටීරියාවෝගේ ලක්ෂණ. ඒ කියන්නේ සාමාන්‍ය ලක්ෂණත් ওই දෙකම තමයි. ඊට පස්සේ උදාහරණ කියලා ලියන්න. උදාහරණ. right. මේ තියෙන උදාහරණ එක්කෙනෙක් තමයි සාමාන්‍ය ඔය අපි පොදුවේ කියන්නේ සාමාන්‍ය බැක්ටීරියා. හරි? ඒතර පිට ගැස්ම බැක්ටීරියා, ක්ෂය රෝගකාරක බැක්ටීරියා, නියුමෝනියා රෝගකාරක බැක්ටීරියා, අන්‍යගේ සාමාන්‍ය බැක්ටීරියා. ඔය ලැක්ටෝබැසිලස්, ස්ට්‍රෙප්ටෝකොකස්, ඔය කිරි ආහාර මුදවන්න ගන්න කට්ටිය අන්‍ය වගේ. ඒතර ඕනම බැක්ටීරියාව මේකට අයිති වෙනවා. ඊට අමතරව සයන බැක්ටීරියා කියලා කට්ටියක් ඉන්නවා. නැත්නම් අපි කියනවා නීල හරිත ඇල්ගී කියලා මේගොල්ලොට කියනවා. ඒගොල්ලොත්
බැක්ටීරියා අධිරාජධානියටම තමයි ඇතුළත් වෙන්නේ. එහෙනම් බැක්ටීරියා කියන කට්ටිය සහ නීල හරිත ඇල්ගා නැත්නම් සයන බැක්ටීරියා කියන කට්ටිය මේකට උදාහරණ වෙනවා. තේරුණානේ? බැක්ටීරියා සහ නීල හරිත ඇල්ගා කියලා තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන්. තේරුණානේ? ඒතර මේගොල්ලොන්ගේ තියෙන එකම වෙනස අර ප්‍රතිජීවක ඖෂධ වලට විනාශ කරන්න පුළුවන්කම තියෙන එක විතරයි. හරි? හොඳයි. එතකොට මේගොල්ලොන්ගේ ලක්ෂණ විදියට අපිට කතා කරන්න පුළුවන් කීපයක් තියෙන එන චූටි අනුමාත්‍රකාල යන බැක්ටීරියා වල ලක්ෂණ. බැක්ටීරියා වල ලක්ෂණ. බැක්ටීරියා වල ලක්ෂණ. හරි. දැන් හොඳට බලාගන්න. සාමාන්‍යයෙන් බැක්ටීරියා සෛලයක් ගත්තොතින් ඔයාලගේ අච්චු පොතේ තියෙනවා මෙන්න මේ වගේ දල හැඩරුවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලොන්ගේ පිටින් තියෙනවා ප්‍රාවරණය හෙවත් කෝස්ටේ කියලා කියන ටිකක් අර ඝන බිත්තියක් වගේ එකක්. ඊට ඇතුලෙන් සෛල බිත්තියකුත් තියෙනවා, ප්ලාස්ම පටලයකුත් තියෙනවා. ඊට පස්සේ සෛල ප්ලාස්මය කියලා එකක් තියෙනවා ඇතුලේ. සෛල ප්ලාස්මයේ මේගොල්ලොන්ගේ DNA RNA දෙකම දකින්න පුළුවන්. මොකද වෛරස් වල විතරමයි දෙකෙන් එකක් තියෙන්නේ. ආකියාලා, බැක්ටීරියාලා, යුකැරියාලා ඔක්කොගේම ওই DNA RNA දෙකම බලා ගන්න පුළුවන්. න්‍යෂ්ටික ද්‍රව්‍ය තියෙනවා, රයිබෝසෝම වගේ ඒවාක් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලොන්ගේ තියෙනවා නිකන් අර රඹුටන් ගෙඩියක කෙඳි වගේ අපිවට කියනවා පිලයි කියලා. හැම බැක්ටීරියාවකම නැහැ. නමුත් දර්ශීය බැක්ටීරියාවකගේ පිලයි කියලා තියෙනවා දේහය වටේට පුංචි කෙඳි జాතියක්. සමහරුන්ට කශිකාත් තියෙන්න පුළුවන්. එතකොට මේගොල්ලොන්ගේ විශේෂ හැඩරුව කීපයක්ම තියෙනවා. ගෝලාකාර කට්ටිය ඉන්නෝ, දණ්ඩාකාර කට්ටිය ඉන්නෝ, සර්පිලාකාර කට්ටිය ඉන්නෝ, කොමා හැඩදි කට්ටිය ඉන්නෝ. ඒ වගේම මේගොල්ලෝ බොහෝමයක් විෂමපෝෂී, සමහරු ස්වයංපෝෂී කට්ටියත් ඉන්නවා. ඒගොල්ලොන් මේ වගේම මේගොල්ලොන්ට ලිංගික වගේම අලිංගික ප්‍රජනන ක්‍රමත් තියෙනවා. බොහෝ විට ද්විඛණ්ඩනය කියන්නේ දෙකට බෙදිලා වගේ යන අලිංගික ප්‍රජනන ක්‍රම තමයි ගොඩාක් තියෙන්නේ. ඒ වගේම මේගොල්ලොත් ටිකක් අර ආන්තික පරිසරවල යම්තාක් දුරකට ජීවත් වෙන්න හැකියාව තියෙනවා. තේරුණානේ? ඒතර මේගොල්ලෝ ගොඩක් මිනිසාට රෝග ඇති කරනවා. ඒ වගේම මිනිසාට බොහොම ප්‍රයෝජනවත් වෙන කට්ටිය ඉන්නවා. හොඳට මතක තියාගන්න රෝග ඇති කරන කට්ටියට වඩා ප්‍රයෝජනවත් කට්ටිය වැඩි. රෝග කිව්වහම ක්ෂය රෝගය, නියුමෝනියා, කොලරාව, පිටගැස්ම, ලාදුරු වගේ රෝග ඇති කරනවා. ආහාර නරක කරනවා. කිරි ආහාර නිෂ්පාදනය කරන්න මේගොල්ලෝ ඕන වෙනවා. ওই කෙඳි ආශ්‍රිත කර්මාන්තවලට මේගොල්ලෝ ඕන වෙනවා. ඒ වගේම වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම නැත්නම් පසේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කරන්න ওই නයිට්‍රෝබැක්ටර්, නයිට්‍රෝසෝමෝනාස් වගේ බැක්ටීරියාවෝ මිනිසාට බොහොම ප්‍රයෝජනවත් කට්ටිය ඉන්නවා. ආන්නේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ බැක්ටීරියා ගැන. හොඳයි, එහෙනම් ලියා ගන්න බැක්ටීරියා වල ලක්ෂණ. හරි. පළවෙනි එක ලියා ගන්න සංවිධානාත්මක න්‍යෂ්ටියක් නොමැත. ඒ කියන්නේ නිකන් න්‍යෂ්ටික ද්‍රව්‍ය තිබ්බට අර න්‍යෂ්ටිකාව ඊට පස්සේ න්‍යෂ්ටි පටලය ඒ වගේව නැහැ. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නොමැත. දෙක ඒකසෛලික වේ. ඒකසෛලික වේ. ඒකසෛලික වේ. තුන ගෝලාකාර කමාදාලා ලියන්න. දණ්ඩාකාර, සර්පිලාකාර මෙන්ම කොමා හැඩති. නිකන් අපි අර සිංහල භාෂාවේ කමාව දාන්නේ අන්නේ වගේ. මෙන්ම කමා හැඩති නැත්නම් කොමා හැඩති. කොමා හැඩති. ආකාර හමු වේ. ආකාර හමු වේ. ඊළඟ කරුණ බොහෝමයක් විෂම පෝෂීය. ඒ කියන්නේ Tamanට ආහාර නිපදවන්න බෑ. බොහෝමයක් විෂම පෝෂීය. ඇතැමුන් ස්වයංපෝෂීය. ඔය නීල හරිත ඇල්ගා කියන කට්ටිය ස්වයංපෝෂී වෙනවා.
ඇතැමුන් ස්වයංපෝෂීය. ඇතැමුන් ස්වයංපෝෂීය. ඊළඟ කරුණ පෘථුවිය මත සර්ව ව්‍යාප්තියක් පෙන්වයි. ඒ කියන්නේ හැම තැනම වගේ ඉන්නවා. පෘථුවිය මත සර්ව ව්‍යාප්තියක් පෙන්වයි. දැන් ආකියාලා එහෙම නැහැ. මේගොල්ලොන්ගේ එහෙම එකක් තියෙනවා. පෘථුවිය මත සර්ව ව්‍යාප්තියක් පෙන්වයි. ඊළඟ ද්විඛණ්ඩනය වැනි අලිංගික ප්‍රජනන ක්‍රම බහුලව පෙන්වයි. 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 හරි. ද්විඛණ්ඩනය වැනි අලිංගික ප්‍රජනන ක්‍රම බහුලව පෙන්වයි. හරි. ඊට පස්සේ පුංචි අනුමාත්‍රිකාවල් ලියන්න බැක්ටීරියා සෛලයක ව්‍යුහය කියලා ලියලා මෙන්න මේ දල සටහන ටක් ගාලා ඇඳ ගන්න. බැක්ටීරියා සෛලයක ව්‍යුහය කියලා ලියලා මේ දල සටහන ඉක්මනට ඇඳ ගන්න. හරි. හරි. බැක්ටීරියා සෛලයක ව්‍යුහය කියලා ලියලා සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ව්‍යුහය තමයි අපි ඕන තැනක පාවිච්චි කරන්නේ. මේක ලස්සනට ඇඳලා ඒ කොටස් ටික නම් කරගන්න. මේ රූපය ඔයාලගේ අච්චු පොතේ පස්වෙනි පිටුවේ බලා ගන්න පුළුවන්. සාමාන්‍ය බැක්ටීරියා සෛලයක ව්‍යුහය. හරි? හරි. ඉක්මනට අදින්න.
හරි සර්. හරි ඉවරද පුතේ? ඉවරයි නේද? ඔව් සර්. රයිට් හොඳයි. ඊට පස්සේ පුංචි අනුමාත්‍රකාවක් ලියන්න. බැක්ටීරියා වලින් මිනිසාට ඇති ප්‍රයෝජන. ඕනම් ඔයාලා දන්න දේවල්. නමුත් අපි පොඩ්ඩක් මෙතෙන්දී 9 වසරේ කතා කරාට මෙතෙන්දී පොඩ්ඩක් අපි ඒ ටික ලියාගමු. හරි? බැක්ටීරියා වලින් මිනිසාට ඇති ප්‍රයෝජන. මම කියන්නේ මේ පාඩම බොහොම ලේසි පාඩමක්. හරි. බැක්ටීරියා වලින් මිනිසාට ඇති ප්‍රයෝජන. හරි. එක යට එක ලියාගෙන යන ප්‍රයෝජන කීපයක්. පළවෙනි එක ලියාගන්න. කිරි ආහාර නිෂ්පාදනය සඳහා. කිරි ආහාර නිෂ්පාදනය සඳහා. කිරි ආහාර නිෂ්පාදනය සඳහා. දෙවැනි එක කොම්පෝස්ට් පොහොර නිපදවීමට. දැන් වර්තමානයේ බොහොම කරලියට අවිල්ලා තියෙනනේ කොම්පෝස්ට් පොහොරේ කාබනික පොහොර කියලා කියන්නේ. ආන්න ඒවා. කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා. 3 කෙඳි ආශ්‍රිත කර්මාන්ත සඳහා. විශේෂයෙන්ම පොල්ලෙලි පල් කිරීමෙන් කොහු ඒ වගේම පාපිසි ලණු අන්න ඒ වගේ දේවල්. කොහු ආශ්‍රිත කර්මාන්ත සඳහා. ඊළඟ පසේ නයිට්‍රේට් ප්‍රමාණය වැඩි කිරීම සඳහා. ඒ කියන්නේ පස සාරවත් කරන කට්ටිය ඉන්නවා. පසේ නයිට්‍රේට් ප්‍රමාණය වැඩි කිරීම සඳහා. පසේ නයිට්‍රේට් ප්‍රමාණය වැඩි කිරීම සඳහා. පසේ නයිට්‍රේට් ප්‍රමාණය වැඩි කිරීම සඳහා. ඔන්න ඔය වගේ ප්‍රයෝජන දෙක තුනක් මතක තියාගන්න. ඊට පස්සේ ලියාගන්න ඊළඟ අනුමාත්‍රකාව බැක්ටීරියාවන්ගෙන් මිනිසාට ඇති අවාසි නැත්නම් හානි. අර ප්‍රයෝජන මේවා අවාසි පැත්ත. හරි? බැක්ටීරියාවන්ගෙන් මිනිසාට ඇති අවාසි. හරි. බැක්ටීරියාවන්ගෙන් මිනිසාට තියෙන අවාසි ගත්තොත් එහෙම ප්‍රධානම අවාසිය තමයි බොහොම දරුණු ලෙඩ රෝග ඇති කරන. එහෙනම් පළවෙනි එක ලියාගන්න. දරුණු ලෙඩ රෝග ඇති කිරීම. 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 උදාහරණ කියලා ලියන්න. නියුමෝනියාව, පිටගැස්ම, කොලරාව, ලාදුරු, ක්ෂය රෝගය ආන්‍ය වගේ දේවල්. නියුමෝනියාව, පිටගැස්ම, ලාදුරු, කොලරාව, ක්ෂය රෝගය අන්‍ය වගේ දේවල් බැක්ටීරියා මගින් තමයි මිනිසාට ඇති වෙන්නේ. හරි? දරුණු ලෙඩ රෝග සෑදීම. දෙවෙනි එක ආහාර නරක් කිරීම.
ආහාර නරක් කිරීම. ආහාර නරක් කිරීම. ඔය මස් මාළු කිරි වගේ දේවල් නරක් කරන වරේකට ආහාර නරක් කිරීම. 3 තුන්වෙනි එක පිරිසිදු ජලය කමාවක් දාන්න කමා පිරිසිදු ජලය කමාවක් දාන්න කමා ඒ වගේම දැන් මේවට ඇල්ගිත් බලපාන දිලීරත් බලපාන ගොඩක් වෙලාවට බැක්ටීරියාවන්ගේ මූලිකත්වයෙන් තමයි වෙන්නේ ප්‍රධාන වශයෙන් පිරිසිදු ජලය අපවිත්‍ර කරන්න පුළුවන් මේගොල්ලන්ට. ඒ වගේම තමයි අනිකුත් ඔය සජීවී ඒ කියන්නේ පුෂ්ඨ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් හිතන්න අපේ හැම මත බැක්ටීරියා ඕන තරම් ඉන්නවා. නමුත් හැම නිසා ඒගොල්ලන්ට ශරීරය තුලට යන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම නිකන් හිතන්නකෝ දැන් ඔන්න ගෙදරක නිකන් බිත්තියක් කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් දැව වර්ගයක් කියලා හිතන්නකෝ. ඒවයි පෘෂ්ඨ මතු පිටත් මේගොල්ලෝ පැතිරිලා ඒවා දුර්වර්ණ කරනවා. ඊට පස්සේ මේක දි รา පත් වීම ආරම්භ කරනවා. මේකට බැක්ටීරියා විතරක් නෙමෙයි දිලීර ඒ වගේම ඇල්ගී වගේ කට්ටියක් වක්‍රව දායක වෙනවා. හරි? එහෙනම් ලියා ගන්න පිරිසිදු ජලය ඊට පස්සේ දැව වර්ග කමා නිවාසවල බිත්ති ආදිය අපවිත්‍ර කිරීම. අපවිත්‍ර කරනවා කියන්නේ පාවිච්චි කරගන්න බැරි තත්ත්වයට පත් කරන්න පුළුවන්. හරි? අපවිත්‍ර කිරීම. ඔන්න ඔය වගේ දේවල් බැක්ටීරියාවන්ගේ අවාසි විදියට අපිට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔතනින් ආකියාත් ඉවරයි බැක්ටීරියාත් ඉවරයි. තුන්වෙනි එක ලියා ගන්න ඉයුකැරියා අධිරාජ්‍ය දානය නැත්නම් ඩොමේන් ඉයුකැරියා. right. ඉයුකැරියා අධිරාජ්‍ය දානය. ඩොමේන් ඉයුකැරියා. හරි. මේක තමයි සෑහෙන්න දේවල් තියෙන ඉගෙන ගන්න. මේ ඉන්නේ ඩොමේන් ඉයුකැරියා. කෙලින්ම කාල් බූස් කියන විද්‍යාඥයා සංවිධානාත්මක න්‍යෂ්ටියක් තියෙන හැම ජීවියෙක්ම මෙන්න මේ ඩොමේන් එකට ඇතුළත් කරා. මේ අධිරාජ්‍යදානයට ඇතුළත් කරා. මේක තමයි වැඩිම ජීවීන් විවිධත්වයක් තියෙන්නේ. එතකොට මේක විශාල අධිරාජ්‍යදානයක්. විශාල අධිරාජ්‍යදානය අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා රාජ්‍යදානි 4කට බෙදුවා. රාජ්‍යදානි 4 තමයි අපි කියන රාජධානියට කින්ඩම් එක. එක්සත් රාජධානියට අපි කියන යුනයිටඩ් කින්ඩම් කියලා. ඒ වගේ රාජධානියට අපි කියන්නේ කින්ඩම්. ඒතර කින්ඩම් 4කට බෙදෙනවා. එකක් තමයි කින්ඩම් ප්‍රෝටිස්ටා. ඒ කියන්නේ ප්‍රෝටිස්ටා රාජධානිය. කින්ඩම් ෆංගි නැත්නම් දිලීර රාජධානිය. ෆංගයි රාජධානිය. කින්ඩම් ප්ලාන්ටේ ශාක රාජධානිය. කින්ඩම් ඇනිමාලියා සත්ව රාජධානිය. ආන්නේ විදියට මේක රාජ්‍යදානි 4කට බෙදුවා. පැහැදිලිනේ? හරි. එහෙනම් ලියා ගන්න ඉයුකැරියා අධිරාජ්‍ය දානය. right ලියන්න. සංවිධානාත්මක න්‍යෂ්ටියක් සහිත සියලුම ජීවීන් සංවිධානාත්මක න්‍යෂ්ටියක් සහිත සියලුම ජීවීන් මීට ඇතුළත් කෙරේ. සංවිධානාත්මක න්‍යෂ්ටියක් සහිත කියන අය සියලුම ජීවීන් මීට ඇතුළත් කෙරේ. මොවුන් අධ්‍යයනයේ පහසුව සඳහා
මොවුන් අධ්‍යයනයේ පහසුව සඳහා මොවුන් අධ්‍යයනයේ පහසුව සඳහා ප්‍රධාන රාජ්‍යධානි 4කට රාජ්‍යධානි ප්‍රධාන රාජ්‍යධානි 4කට බෙදා ඇත. මොවුන් අධ්‍යයනයේ පහසුව සඳහා ප්‍රධාන රාජ්‍යධානි 4කට බෙදා ඇත. ඔන්න ස්ක්‍රීන් එකේ ඔයාලට පෙන්වන්නේ ওই රාජ්‍යධානි 4. කින්ඩම් ප්‍රෝටිස්ටා, කින්ඩම් ෆංගි, කින්ඩම් ප්ලාන්ටේ, කින්ඩම් ඇනිමාලියා. ආන්නේ 4 ලියා ගන්න, සිංහලෙන්ත් ලියා ගන්න, ඉංග්‍රීසියෙන්ත් ලියලා තියන්න. ටක් ගාලේ 4 ලියා ගන්න. ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද පුතේ? right. දැන් ලියා ගන්න ටක් ගාලා. හරි. රාජධානි 4 එක යට එක ලියා ගන්න. හරි. ඉවර නේද දැන්? හරි නේද? right. දැන් මාතෘකාවක් ඉදිරිය ලියා ගන්න. ප්‍රෝටිස්ටා රාජ්‍යධානිය නැත්නම් කින්ඩම් ප්‍රෝටිස්ටා. හරි? ප්‍රෝටිස්ටා රාජ්‍යධානිය නැත්නම් කින්ඩම් ප්‍රෝටිස්ටා. ප්‍රෝටිස්ටා රාජ්‍යධානිය නැත්නම් කින්ඩම් ප්‍රෝටිස්ටා. Kingdom Protista. Right. Kingdom Protista. හොඳයි. දැන් මේ වගේ දේවල් විභාගෙට ලියනකොට සිංහලෙන් ලියන්න ඕනේ කියලා එකක් නැහැ. ඉංග්‍රීසියෙන් ලිව්වත් ඒක වැඩිය හොඳයි. මොකද මේ වගේ දේවල් කෙලින්ම ඉංග්‍රීසි වචනෙටම හුරු වෙනවා. ඒතකොට ඒක ලේසියි ඔයාලට. හරි. එහෙනම් අපි බලමු කින්ඩම් ප්‍රෝටිස්ටා කියන්නේ කවුද කියලා. එතකොට මෙතනින් ඉස්සරහට අපි දැන් කතා කරන්නේ ඉයුකැරියා කියන අධිරාජ්‍යධානි. ඒ කියන්නේ කෙලින්ම සංවිධානාත්මක න්‍යෂ්ටියක් තියෙන ජීවි. මේගොල්ලෝ තමයි ජීව ලෝකයේ ප්‍රමුඛ ජීවීන් වෙන්නේ. ඒ කියන්නේ දියුණු ජීවීන්. ඒතර මිනිසා අයිති වෙන්නේ මේ කින්ඩම් ඉයුකැරියා කියන අධිරාජ්‍ය නෙමෙයි. ඩොමේන් ඉයුකැරියා කියන අධිරාජ්‍යධානියට. ඒකේ ඉතාම පුළුල් විවිධත්වයක් තියෙන නිසා මේක රාජධානි 4කට බෙදලා තමයි අපි ඉගෙන ගන්න. තේරුණාද? right. ඒකෙන් එකක් තමයි කින්ඩම් ප්‍රෝටිස්ටා. හරි. අපි බලමු. right. ඔන්න බලන්න. කින්ඩම් ප්‍රෝටිස්ටා. ඒ කියන්නේ සත්ත්ව ලෝකයේ ඉන්න මේකේ සත්තු කෙලින්ම ප්‍රෝටිස්ටා කියන්නේ සත්තු මේගොල්ලෝ කෙලින්ම එක සෛලයකින් ඒ කියන්නේ තනි සෛලයකින් විතරක් දේහය ගොඩ නැගිච්ච ජීවීන් තමයි මේකට ඇතුළත් වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපි මේක කතා කරන්නේ පැරමීසියම්, එවුග්ලිනා, ඇමීබා වගේ කට්ටිය තමයි මෙන්න මේකට අපි දාලා තියෙන්නේ. මේගොල්ලෝ ගොඩාක් ඉන්නේ වතුර. මේගොල්ලෝ ගොඩක් කට්ටිය ඉන්නේ වතුරේ. මේකට සමහර ඇල්ගී වර්ග අයිති වෙනවා.
මේකට ඇල්ගී වර්ගත් අය තියෙනවා ප්‍රෝටිස්ටා කියන එකට. ඇල්ගී කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙන ජලයේ ජීවත් වෙන බොහොම හොඳ ඒ කියන්නේ ශාක ලක්ෂණ පෙන්වන ජීවීන් කොට්ටාසයක්. ඇමීබ පැරමීසියම් වගේ කට්ටිය සත්තු විදියටයි ගන්න. එතකොට ප්‍රෝටිස්ටා කියනකොට ගොඩක් වෙලාවට අපි කියන්නේ සාමාන්‍යයෙන් තනි සෛලයකින් හැදිච්ච සත්තු මේකේ අයිති වෙනවා. ඊට අමතරව ඇල්ගී වර්ග ටික මේකට ඇතුළත් වෙනවා. හරිද? ඊට පස්සේ මේගොල්ලෝ ගත්තොත් ගොඩක් වෙලාවට ජලයේ තමයි ජීවත් වෙන්නේ. මේගොල්ලෝ ගොඩක් ප්‍රාථමික නිෂ්පාදකයෝ විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මේගොල්ලොන්ගේ විවිධ ප්‍රයෝජන තියෙනවා. මේ සමහර ඇල්ගී වර්ග ආහාරයක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම සමහර ඇල්ගී වර්ග ඔය එක එක නිෂ්පාදනයන් කරන්න අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න. දැන් විශේෂයෙන්ම ඔය ඇල්ජිනික් අම්ලය කියලා එකක් තියෙනවා. ඔය අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරද්දී වගේ ගන්න. ආන්නේ වගේ දේවල් නිපදවන්න පාවිච්චි කරනවා. අන්න ඒ වගේ විවිධත්වයක් මෙන්න මේ ප්‍රෝටිස්ටා කියන කාණ්ඩයේ තියෙනවා. හරි. එහෙනම් ලියා ගන්න කින්ඩම් ප්‍රෝටිස්ටා. හරි. ලියා ගන්න මෙහෙම. ලියන්න කින්ඩම් ප්‍රෝටිස්ටා නැත්නම් ප්‍රෝටිස්ටා රාජධානිය. ලියන්න. කරුණු වශයෙන් ලියමු. පළවෙනි කරුණ විදිහට ලියන්න. ලියන්න. ලියන්න මොවුන් සංවිධානාත්මක න්‍යෂ්ටියක් දරයි. මොවුන් සංවිධානාත්මක න්‍යෂ්ටියක් දරයි. වරහන් ඇතුළේ ලියලා තියන්න සූන්‍යෂ්ටික කියලා. සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැත්තම් කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටික. සංවිධානාත්මක න්‍යෂ්ටියක් තියෙනම් කියන්නේ සූන්‍යෂ්ටික. සූන්‍යෂ්ටික. මොවුන් සංවිධානාත්මක න්‍යෂ්ටියක් දරයි. වරහන් ඇතුළේ ලියන්න සූන්‍යෂ්ටික. දෙවැනි එක ඒකසෛලික හෝ පටක නොමැති බහුසෛලික. ඒ කියන්නේ සෛලම ෆ්ලෝයම වගේ පටක නැති බහුසෛලික කට්ටිය. ඒ කියන්නේ ඇල්ගි වගේ අය. මොවුන් ඒකසෛලික හෝ පටක නොමැති බහුසෛලික. මොවුන් ඒකසෛලික හෝ පටක නොමැති බහුසෛලික දේහ දරයි. මොවුන් ඒකසෛලික හෝ පටක නොමැති බහුසෛලික දේහ දරයි. තුන්වෙනි කරුණ බහුලව ජලජ පරිසරවල ජීවත් වේ. 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 ඊළඟ කරුණ බොහෝමයක් ස්වයංපෝෂීය. ඒ කියන්නේ තමාට අවශ්‍ය ආහාර ප්‍රභා සංශ්ලේෂණයෙන් තමාම නිපදවා ගන්නවා. බොහෝමයක් ස්වයංපෝෂීය. බොහෝමයක් ස්වයංපෝෂීය. බොහෝමයක් ස්වයංපෝෂීය. ඊළඟ කරුණ ඇතැමුන් ජලජ ආහාර දාමවල මුල් පුරුක. ඒ කියන්නේ නිෂ්පාදකයා. ඇතැමුන් ජලජ ආහාර දාමවල මුල් පුරුක නිෂ්පාදකයා. ඇතැමුන් ජලජ ආහාර දාමවල මුල් පුරුක වරහන් ඇතුළේ ලියන්න නිෂ්පාදකයා ලෙස ක්‍රියා කරයි. ඇතැමුන් ජලජ ආහාර දාමවල මුල් පුරුක වරහන් ඇතුළේ නිෂ්පාදකයා ලෙස ක්‍රියා කරයි. උදාහරණ කියලා එකට ලියන්න
ඇල්ගී ඔය දියසෙවල් කියලා අපි කියන්නේ. ඒ වගේ විවිධ ඇල්ගී වර්ග ඉන්නවා. රතු ඇල්ගී, දුඹුරු ඇල්ගී, රන්වන් දුඹුරු ඇල්ගී, හරිත ඇල්ගී ඒ වගේ. ඇල්ගී පොදුවේ කියන්නේ ඇල්ගී කියලා. ඒගොල්ලෝ ජලජ ආහාර දාම වල මුල් පුරුපේ කියන්නේ ඇල්ගී කාලා තමයි මාළු පැටිය ලොකු වෙන්නේ. ඌ ආහාරයට ගන්නෝ ඊට වඩා ලොකු මාළු වේ. ලොකු මාළු ආහාරයට ගන්නෝ අපි හිතමු මිනිහා. ඒතර ඒක තමයි ආපු ශ්‍රේණිය. ආහාර දාම. ඒතකොට දියසෙවල්, කුඩා මාළුවා, විශාල මාළුවා, මිනිසා. ওই වගේ ආහාර දාම එතකොට එන්නේ. ඒක තමයි ජලජ ආහාර දාම වල මුල් පුරුක විදියට මේගොල්ලෝ ක්‍රියා කරනවා. හොඳම උදාහරණේ ඇල්ගී. ඊළඟට ලියා ගන්න ඊළඟ කරුණ ලියන්න. ඇතැමුන් දරුණු රෝග සාදයි. මේ රාජධානයේ ඉන්න සමහරු දරුණු රෝග හදනවා. ඇතැමුන් දරුණු රෝග සාදයි. ඒකට උදාහරණ ලියාගන්න. ඇමීබා අතිසාරය. ඒක හදන්නේ එන්ටැමොයිබා හිස්ටොලිටිකා කියන ඇමීබා ආකාරයට ඇති සුද්ධ ජීවියෙක්. ඇමීබා අතිසාරය. 2 මැලේරියාව. ඒක ප්ලාස්මෝඩියම් කියන ගණයට අයිති ඒකසෛලික සුද්ධ ජීවියෙක් හදන්නේ. මැලේරියාව. 3 අප්‍රිකානු නීත්‍රා උණ. ඒකත් බොහොම භයානක රෝගයක්. අප්‍රිකානු නීත්‍රා උණ. ආන්නේ වගේ දරුණු රෝග හදන කට්ටියක් ඉන්නවා. හරි? අන්තිම කරුණ ලියන්න. ඒගාර් නිපදවීම. ඒගාර් කියලා කියන්නේ ওই ජෙලටින් වගේ සාමාන්‍ය ෆ්‍රිජ් එකක තියන්න නැතුව මාධ්‍ය ඝන බවට පත් කරන්න පුළුවන් ප්‍රෝටීනයක්. මේක මුහුදේ ඉන්න ඇල්ගී වලින් තමයි ලබා ගන්න. ඒගාර් නිපදවීම. ඇල්ජිනික් අම්ලය කියන්නේ පුතේ අයිස්ක්‍රීම් නිපදවනකොට යොදා ගන්න ද්‍රව්‍යයක්. ඇල්ජිනික් අම්ලය ඒකත් ඇල්ගී වලින් තමයි ලබා ගන්නෙ. ඒගාර් නිපදවීම, ඇල්ජිනික් අම්ලය නිපදවීම සඳහා යොදා ගනී. ඔන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් අපිට කතා කරන්න තියෙන්නේ කින්ඩම් ප්‍රෝටිස්ටා යටතේ. ওই කරුණු ටික දැනගත්තාම හොඳටම ඇති. හරි. ඊට පස්සේ ඊළඟට ලියා ගන්න කින්ඩම් ෆංගයි. නැත්තම් අපි කියනවා දිලීර රාජධානිය. කින්ඩම් ෆංගයි. කින්ඩම් ෆංගි කියලා කියන FUNGI ෆංගි. කින්ඩම් ෆංගි. ඒ කියන්නේ දිලීර. හරි. දිලීර රාජධානිය කියලා කිව්වත් හරි. හොඳයි. දිලීර කියලා කිව්වහම ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් සියලුම හතු වර්ග, පුස් වර්ග මේකට අයිති වෙනවා. මේ බලන්න. එතකොට මේගොල්ලෝ සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේගොල්ලෝ කොළ පාටත් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ ඔක්කොම ටික විෂම පෝෂී. එක්කෙනෙක්වත් ස්වයං පෝෂී නෑ මේකේ. මේ තියෙන විවිධ වර්ණවලට අයිති හතු වර්ග මේකට අයිති වෙනවා. මේවෙන් සමහර හතු වර්ග මිනිසාගේ ආහාරයක් වශයෙන් ගත්තර සමහර හතු වර්ග තියෙන බොහොම විස සහිත හතු වර්ග තියෙනවා. එතකොට මේගොල්ලොන්ගෙන් විශේෂ ප්‍රයෝජන තියෙනවා. එකක් තමයි හොඳ ප්‍රෝටීන් බහුල ආහාරයක් විදියට මේ හතු වර්ග සමහර ඒවා ගන්න පුළුවන්. කඩෙත් තිබුණන්න තියෙනවා.
ඒ වගේම තමයි පාන් හදන්න ගන්න ඒකසෛලික දිලීරයක් තියෙන ඒ තමයි ඊස්ට් ඔයාලා දන්නවා. ඒකෙන් බේකරි කර්මාන්තයටත් ඕන වෙනවා. ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ නිපදවන්න මුල්ම ප්‍රතිජීවකය පෙනිසිලින් කියන ප්‍රතිජීවකය ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් හොයාගත්තේ ඒක සඳහා යා පාවිච්චි කරා පෙනිසිලියම් නොටාටුම් කියන දිලීරය. එතකොට මේ ඒකටත් පාවිච්චි කරනවා පෙනිසිලින් නිපදවන්න. ඒ කියන්නේ ප්‍රතිජීවක ඖෂධ හදන්නත් සමහර දිලීර පාවිච්චි කරනවා. ඒ වගේම මේගොල්ලෝ කලාතුරකින් රෝග හදනවා. මහා භයානක මාරාන්තික රෝග හදන්නේ සාමාන්‍යයෙන් ඔය අලුහම් වගේ රෝග හදනවා. ඒ වගේම සමහර ශාකවලට අංගමාරය වගේ ඇති කරන විශේෂයෙන්ම අර්තාපල් වගේ ශාකවලට ඒ අංගමාරය කියන රෝගය මේගොල්ලෝ ඇති කරනවා. ඔන්න ඔය වගේ ලක්ෂණ ටිකක් තමයි ෆංගයි එකේදී අපිට තියෙන්නේ. හරි. එහෙනම් ලියා ගන්න කින්ඩම් ෆංගයි. දිලීර රාජධානිය. ලියන්න කරුණු වශයෙන් ලියමු පළවෙනි එක. ලියන්න. ඒකසෛලික මෙන්ම බහුසෛලික දේහ දරයි. 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 හරි ඒකසෛලික මෙන්ම බහුසෛලික දේහ දරයි. ඊළඟ සියල්ලන්ම විෂම පෝෂීය. කවුරුවත් නැහැ මේක ස්වයං පෝෂී කට්ටිය. සියල්ලන්ම විෂම පෝෂීය. සියල්ලන්ම විෂම පෝෂීය. වරහන් ඇතුළේ ලියන්න හරිතප්‍රද නොමැත. ඔන්න ෆංගයි රාජධානියේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි හරිතප්‍රද නැහැ. හරි? හරිතප්‍රද නොමැත. ඊළඟ කාබනික උපස්තර මත බහුලව ජීවත් වේ. ඒ කියන්නේ කාබනික උපස්තර කියන්නේ දි รา පත් වන කොළරොඩු වගේ තියෙන තැන්වල දි รา පත් වන දහක පොත්තක් වගේ තැනක අන්නේ වගේ තැන්වල තමයි ගොඩාක් ජීවත් වෙන්නේ. කාබනික උපස්තර මත බහුලව ජීවත් වේ. දැන් පිදුරු කියන්නේ හොඳ කාබනික උපස්තරයක්. පිදුරු හතු හැදෙන්නේ එතන නේද? කාබනික උපස්තර මත බහුලව ජීවත් වේ. ඊළඟ ජලජ පරිසරවල දැකිය නොහැකි තරම්ය. වතුරේ සාමාන්‍යයෙන් දිලීර නැති තරම්. හරි? ජලජ පරිසරවල දැකිය නොහැකි තරම්ය. ජලජ පරිසරවල දැකිය නොහැකි තරම්ය. ඊළඟ කරුණ බේකරි කර්මාන්තය වරහන් ඇතුළේ ලියන්න ඊස්ට් කියලා. බේකරි කර්මාන්තයට ගන්න ඊස්ට් YEAST ඊස්ට්. බේකරි කර්මාන්තයට ගන්නෝ ඊස්ට් YEAST ඊස්ට්. බේකරි කර්මාන්තය කමාවක් දාන්න කමා හතු කර්මාන්තය. ඒ කියන්නේ කෑමට ගන්න හතු. හොඳ ප්‍රෝටීන් බහුල ආහාරයක් හතු කර්මාන්තය. හරි? බේකරි කර්මාන්තය හතු කර්මාන්තය කමාවක් දාන්න කමා. ප්‍රතිජීවක ඖෂධ නිපදවීම
ඒ කියන්නේ බැක්ටීරියාව විනාශ කරන්න ලබා ගන්න රසායනික ද්‍රව්‍ය ගන්න දිලීර වලින්. ප්‍රතිජීවක ඖෂධ නිපදවීම සඳහා බේකරි කර්මාන්තය, හතු කර්මාන්තය සහ ප්‍රතිජීවක ඖෂධ නිපදවීම සඳහා බහුලව ප්‍රයෝජනයට ගනී. බහුලව ප්‍රයෝජනයට ගනී. බහුලව ප්‍රයෝජනයට ගනී. අන්තිම කරුණ අලුහම් ඔය හැම මත හැදෙන්නේ අලුහම් වර්ග ආන්නේක අලුහම් කම අලුහම් ඇතැම් ශාකවල අංගමාරය ඒ කියන්නේ ශාකයේ කොටස් මියනවා අර්ථාපල වලට එහෙම ගොඩක් මේක හැදෙනවා ඇතැම් ශාකවල අංගමාරය ඔය ෆයිටොප්ටරා කියන දිලීරයකින් තමයි ඒක වෙන්නේ ඇතැම් ශාකවල අංගමාරය අලුහම් ඇතැම් ශාකවල අංගමාරය වැනි රෝග ඇති කරයි වැනි රෝග ඇති කරයි වැනි රෝග ඇති කරයි අන්තිම එක ඔයාලා දැකලා තියෙනවනේ පුස් වගේ දේවල් පුස් ඔය පාම් පෙත්තක් දවස් 3-4ක් පරනනකොට පාම් පෙත්ත මත පුස් ඇති වෙනවා. ආනේ පුස් කියන්නේ මියුකර් කියන දිලීරය. ඒතකොට ඒගොල්ලෝ කරන්නේ ප්‍රධාන වශයෙන් ආහාර නරක කිරීමත් මේගොල්ලෝ ඒ වැඩේට බැක්ටීරියාවන්ට අමතරව මේගොල්ලෝ දායක වෙනවා. ඒ වගේම තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සාමාන්‍යයෙන් අර ජලය අපවිත්‍ර කරන්න ඇල්ගී එක්ක බැක්ටීරියාව එක්ක සමානලාට දිලීරත් දායක වෙන්න පුළුවන්. දැන් වතුරේ ජීවත් වෙන දිලීර ප්‍රමාණය බොහොම අඩුයි. නමුත් අපවිත්‍ර කරන්න ඒ වගේ තැන්වලදී දිලීර මූලිකත්වයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ මතු පිට පුෂ්ඨ අපවිත්‍ර කරන්න. දිලීර ඒවයි ඔය තෙමෙන තැන්වල බලන්නකො පුස් කණවේ කියලා කියන්නේ බිත්තියක්, ලෑල්ලක්, ඒ වගේ තැනක් ඇඳුමක් පුස්කණය කියන්නේ කෙලින්ම දිලීර. හරි? එහෙනම් ලියා ගන්න අන්තිම කරුණ ලියා ගන්න. දැන් ආහාර නරක කිරීම කමාවක් දාන්න ආහාර නරක කිරීම ඇඳුම් පැළඳුම් අපවිත්‍ර කිරීම ඔය පුස්කණය කියලා එක අහලා තියෙනවද ඔයගොල්ලෝ ඇඳුම් පැළඳුම් අපවිත්‍ර කිරීම ආහාර නරක කිරීම ඇඳුම් පැළඳුම් අපවිත්‍ර කිරීම මෙන්න ඇතැම් පෘෂ්ඨ දුර්වර්ණ කිරීම ඇතැම් පෘෂ්ඨ වික්‍යක් කියලා ඇතැම් පෘෂ්ඨ දුර්වර්ණ කිරීම සිදු කරයි. ඇතැම් පෘෂ්ඨ දුර්වර්ණ කිරීම සිදු කරයි. ඔන්න ඔය වගේ දේවල් හොඳට මතක තියාගන්න. ඒවා තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් දිලීරවල අහිතකර පැත්ත. හොඳ පැත්ත තියෙනවා. සාමාන්‍ය ලක්ෂණ තියෙනවා. ඒතකොට විභාගවල ප්‍රශ්න අහන්නේ ගොඩක් වෙලාවට මෙන්න මෙහෙම ප්‍රශ්න අහලා තියෙනවා. මින් විෂමපෝෂී ජීවීන් පමණක් ඇතුළත් වන්නේ උත්තර හතරක් දීලා තියෙනවා. ප්‍රෝටිස්ටා රාජධානියට ඊට පස්සේ ඇනිමාලියා රාජධානියට ඔහොම ෆංගයි රාජධානියට ඒ වගේ ප්‍රශ්න දීපු අවස්ථා තියෙනවා. රයිට්. ඒකට හරියට කල්පනා කරලා විෂය කරුණු තේරුම් ගන්න උත්තර ලියුවාම හරි. එහෙනම් උතනින් ෆංගයි රාජධානියක් ඉවරයි. ඊට පස්සේ ඊළඟට ලියා ගන්න දැන් මේගොල්ලෝ ගොඩක් වෙලාවට බෝ වෙන්නේ බීජාණු වලින්. දැන් හත්තක් ওই හතු කියලා කියන්නේ අපි. ඒ හත්තක් පිපෙනවා කියන්නේ ওই ඔයාලට ස්ක්‍රීන් එකේ පේන හත්ත බලන්නකෝ ඒ හතු වල යටිපැත්තේ හැදෙනවා බීජාණු කියලා જાතියක් ඇහැටවත් පේන්නේ නැති කුඩා ව්‍යුහයන්. ඒවා හුළඟ ඔස්සේ තැන් තැන් වලට විසිරිලා පැලවෙනවා. ඒකට තමයි කියන්නේ බීජාණු මගින් මෙයාලගේ ප්‍රජනනය සිද්ධ වෙනවා.
එතකොට ওই වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕන. ඊට පස්සේ අපි යමු කින්ඩම් ප්ලාන්ටේ. කින්ඩම් ප්ලාන්ටේ. ඒ කියන්නේ ශාක රාජධානියට. හරි. එහෙනම් ලියා ගන්න කින්ඩම් ප්ලාන්ටේ. PLANTAE. කින්ඩම් ප්ලාන්ටේ. කින්ඩම් ප්ලාන්ටේ ශාක රාජධානිය. ශාක. හොඳයි. දැන් හොඳට බලන්න. ශාක රාජධානිය ගත්තොත් බොහොම පුළුල් රාජධානියක්. සාමාන්‍යයෙන් ශාක විශේෂ 2,87,000ක් විතර මේකට අයිති වෙනයි කියලා දල වශයෙන් විශ්වාස කරන. එතකොට වනාන්තරයක් ගත්තොත් කොච්චර ගස් වර්ග තියෙනවද? හරි. එතකොට මේගොල්ලෝ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. මේගොල්ලෝ ස්වයංපෝෂී. ඒ වගේම මේගොල්ලෝගේ සෙලියුලෝස් වලින් හැදිච්ච සෛල බිත්ති තියෙනවා. ඔයාලා දන්නවා ශාක සෛලයක ගත්තොත් සෙලියුලෝස් වලින් හැදිච්ච සෛල බිත්තියක් තිබුණා. ඒ වගේම මේගොල්ලොන්ගේ අර ප්‍රභා සංශ්ලේෂණ හැකියාව තමයි ප්‍රධානම හැකියාව වෙන්නේ. ඒ වගේම මේගොල්ලොන්ගේ ලිංගික අලිංගික ප්‍රජනන ක්‍රම දෙකම බලා ගන්න පුළුවන්. දැන් මලක් පිපිලා ඒකෙන් එතන ගෙඩියක් හැදිලා ඒකේ ඇට පැලවෙනවා කියන්නේ ලිංගික ප්‍රජනනය. ඒ වගේම ගහක අතු කැලලක් පැලවෙනවා කියන්නේ අලිංගික ප්‍රජනනය. ඒ වගේ ක්‍රම දෙකටම වර්ගයා බෝ කරනවා. ඒතර මේකේ ප්‍රධාන ශාක වර්ග දෙකක් තියෙනවා මල් පිපෙන සහ මල් නොපිපෙන. මල් පිපෙනේවට කියනවා සපුෂ්ප ශාක, මල් නොපිපෙනේවට කියනවා අපුෂ්ප ශාක. ඒතර ලෝකෙ වැඩිපුර තියෙන්නේ මල් පිපෙන්නේ නැති ගස්. මල් පිපෙන ගස් තියෙන්නේ බොහොම ටිකයි. නමුත් අපිට හිතෙනවා ගොඩාක් අපි දකින්නේවයි මල් පිපෙන නිසා ලෝකෙ වැඩිපුර තියෙන්නේ මල් පිපෙන ශාකද කියලා හිතෙනවා. නමුත් නෑ, මල් නොපිපෙන ගස් තමයි වැඩිපුර තියෙන්නේ. හරි? එහෙනම් ලියා ගන්න කින්ඩම් ප්ලාන්ටේ. හරි. පළවෙනි තරු ලකුණ හැමතිස්සෙම තරු ලකුණු දාලා ලියන්න. ඒතකොට ලේසි. පළවෙනි තරු ලකුණ ලියන්න. සියලුම ශාක අපි ගස් කියලා කියන්නේ. සියලුම ශාක මීට අයත් වේ. සියලුම ශාක මීට අයත් වේ. ඊළඟ තරු ලකුණ ප්‍රභා සංශ්ලේෂී වන අතර ඒ සඳහා හරිත ප්‍රද වර්ණකය පවතී. ඔය කොළ පාටට පේන්නේ නිසා ප්‍රභා සංශ්ලේෂී වන අතර ඒ සඳහා හරිත ප්‍රද වර්ණකය පවතී. අපි ක්ලෝරෝෆිල් කියලා කියන්නේ යාටම තමයි. හරි? ඒ සඳහා හරිත ප්‍රද වර්ණකය පවතී. ඊළඟ ලිංගික මෙන්ම අලිංගික ප්‍රජනන ක්‍රමද ඇත. 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 ඊළඟ කරුණ සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක ලෙස ඒ කියන්නේ මල් පිපෙන සහ මල් නොපිපෙන සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක ලෙස මූලික වර්ග දෙකකි. ඊළඟ කරුණ ඒ වගේම තමයි අපි කලින් කතා කරා ඇල්ගී වර්ග. ඇල්ගී වලයි ශාකවලයි වෙනස තමයි ශාකවල තියෙන පටක සංවිධානයක්. සයිලම් පටක, ෆ්ලෝයම් පටක එහෙම තියෙනවා. ඇල්ගී වල එහෙම එකක් නැහැ.
ඒකයි වෙනස තියෙන්නේ. එහෙනම් ලියන්න ඊළඟට ලියාගන්න. යන්න පටක සංවිධානයක් සහිත පටක සංවිධානයක් සහිත දේහයක් පවතී. පටක සංවිධානයක් සහිත දේහයක් පවතී. වරහන් ඇතුළේ ලියලා තියෙන සෛලම් පටක, ෆ්ලෝයම් පටක ආන්නේ වගේ. පටක සංවිධානය දැන් ඇල්ගී වල එහෙම එකක් නෑ. දැන් දියසෙවිල් වල සෛලම් පටක, ෆ්ලෝයම් පටක කියලා જાතියක් අපි වර්ග කරන්නේ නෑ. ශාක දේහයේ තමයි ඒක කියන්නේ. සෛලම් පටක, ෆ්ලෝයම් පටක. හරි? පටක සංවිධානයක් සහිත දේහයක් පවතී. ඒ කියන්නේ සෛලම. සර් දෙවෙනි කරුණ කියන්න පුළුවන් දායි. මොකද පුතේ? දෙවෙනි කරුණ. දෙවෙනි කරුණ කියන්නේ මට එහෙම දෙවෙනි කරුණ කියලා මම මුකුත් බලන් කියන්නේ නැති නිසා මට මතක් වෙන ටික දෙන නිසා එහෙම කියන්න බෑ. මොකද පුතේ දෙවෙනියට ලියුව එක මට පොඩ්ඩක් කියන්නකෝ කවුරු හරි. දෙවෙනියට ලියුව එක චුට්ටක් කියන්න. ගංගුල් පොඩ්ඩක් දෙවෙනියක් කියන්න. ප්‍රභා සංශ්ලේෂී වන අතරේ සඳහා හරිතප්‍රද වර්ණකය පවතී. ප්‍රභා සංශ්ලේෂී වන අතරේ සඳහා හරිතප්‍රද වර්ණකය පවතී. හරි? හොඳයි. එහෙනම් ඔන්න ඔය ටික මතක තියාගන්න කින්ඩම් ප්ලාන්ටේ වල මූලික ලක්ෂණ විදියට. දැන් පුංචි අනුමාතෘකාවල් ලියන්න අපුෂ්ප ශාක කියලා. අපුෂ්ප ශාක. අපුෂ්ප ශාක කියන්නේ මල් නොපිපෙන ශාක. අපුෂ්ප ශාක. හරි. අපුෂ්ප ශාක කියන්නේ මල් පිපෙන්නේ නැති ගස්. හරි? මල් නොපිපෙන ශාක. ඒවා වර්ග දෙකක් තියෙනවා. සමහර ඒවායි බීජ හට ගන්නවා. සමහර ඒවායි බීජ හට ගන්නේ නැහැ. එතකොට මේ අපුෂ්ප ශාක වලින් බීජ හට ගන්නේ නැති ඒවාට අපි කියනවා බීජාණු තමයි මේවයි ඇති වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙනම් මෙන්න මේ වගේ කට්ටිය මේ ඉන්නේ. මාකැන්ටියා, පෝගනාටුම්, සෙලජිනෙල්ලා, නෙප්‍රොලිපිස්, ඩ්‍රයිනාරියා, ඇක්ට්‍රොස්ට්‍රිකම්, සෙල්වීනියා මේ වගේ කට්ටිය වල දැකලා ඇති. මේගොල්ලෝ ඇවිල්ලා ඔක්කොම බොහොම සෙවණ සහිත ওই නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිතව සහ ජලය ආශ්‍රිතව තමයි ගොඩක් වෙලාවට මේගොල්ලෝ ඉන්නේ. විශේෂයෙන්ම ওই ඩ්‍රයිනාරියා වගේ කට්ටිය ওই බේඳුරු වර්ග කියලා ඔයගොල්ලෝ කියන්නේ. මේගොල්ලෝ ගොඩක් ওই සිංහරාජ්‍ය වගේ විශාල ගස්වල මේගොල්ලෝ ඉන්නවා. මේ ඇක්ට්‍රොස්ට්‍රිකම් කියන කට්ටියත් ඒ වගේ ওই එවැනි වැසි වනාන්තර ආශ්‍රිතව බිම බලා ගන්න පුළුවන් මේ හැම එක්කෙනෙම මේ වගේ. මෙයා සෙල්වීනියා ඉන්න ওই වැව් ආශ්‍රිතව ජලාශ ආශ්‍රිතව ওই වතුරේ උඩ පාවි යන්නේ මේගොල්ලෝ. මේ මාකැන්ටියා කියන එක්කෙනත් ඒ වගේ ගොඩක් වෙලාවට ওই වැසි වනාන්තර ආශ්‍රිතව ওই බොහොම දිය සීරාව වැඩි තැන්වල හැදිලා ඉන්නවා. මේගොල්ලෝ කාගේවත් මල් පිපෙන්නේ නැහැ. ඒ වගේම ගෙඩි හැදෙන්නෙත් නැහැ. බීජ හටගන්නෙත් නැහැ. ඒ නිසා මේගොල්ලොන්ට අපි කියනවා බීජ හට නොගන්නා පුෂ්ප ශාක. හැබැයි තව ශාක වර්ගයක් තියෙනවා මල් පිපෙන්නේ නැහැ නමුත් ගෙඩි හැදෙනවා. ඒ තමයි මෙන්න මේ වගේ කට්ටිය. මල් පිපෙන්නේ නැතුව ගෙඩි හැදෙනවා. දැන් සීකස්, මඩු, ඒ වගේම නත්තල් ගස්, පයිනස් මේවත් මල් පිපෙන්නේ නැති ශාක. හැබැයි මේගොල්ලොන්ගේ ගෙඩි හැදෙනවා. ඒක මතක තියාගන්න. සීකස් වල මඩු ගස් වල ගෙඩි හැදෙන ඔයගොල්ලෝ දැකලා ඇති. ඊට පස්සේ නත්තල් ගස් නැත්නම් පයිනස් ගස් වල ගෙඩි හැදෙන ඔයගොල්ලෝ දැකලා ඇති. ඒවට අපි කියන්නේ බීජ හට ගන්නා පුෂ්ප ශාක. අර කලින් පෙන්නපු ඔක්කොම ටික බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. හරිනේ? මෙන්න මේගොල්ලෝ. හරි. එහෙනම් මාතෘකාවක් තියාගන්න අපුෂ්ප ශාක. අපුෂ්ප ශාක. හරි. ඒ අර්ථය පළවෙනි කර ලකුණ ලියන්න. අපුෂ්ප ශාක ලියන්න. පුෂ්ප හට නොගන්නා සියලුම ශාක මීට අයත් වේ. පුෂ්ප හට නොගන්නා සියලුම ශාක මීට අයත් වේ. පුෂ්ප හට නොගන්නා සියලුම ශාක මීට අයත් වේ.
මේවා ආකාර දෙකකි. ඒ කියන්නේ අපුෂ්ප ශාකත් වර්ග දෙකක් තියෙනවා. මේවා ආකාර දෙකකි. මේවා ආකාර දෙකකි. පළවෙනි එක ලියන්න බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. අනිත් එක ලියන්න එපා. පළවෙනි එක ලියා ගන්න බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. ඒ අර්ථ ලියන්න පළවෙනි තරු ලකුණ ලියන්න. පළවෙනි තරු ලකුණ ලියන්න මේවා 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 ජලය ආශ්‍රිතව හෝ මේවා ජලය ආශ්‍රිතව හෝ මේවා ජලය ආශ්‍රිතව හෝ වැසි වනාන්තර ආශ්‍රිතව පවතී. මේවා ජලය ආශ්‍රිතව හෝ වැසි වනාන්තර ආශ්‍රිතව පවතී. දෙවැනි එක දැන් සාමාන්‍යයෙන් ගහක් කිව්වහම අපිට මුල කඳ පත්‍ර කියලා වෙන් වෙනවනේ. නමුත් මේ වගේ ගස්වල එහෙම පැහැදිලිව වෙන් කරගන්න බෑ. දැන් මේ වගේ ගස්වල පත්‍ර කියලා කිව්වහම ඔයාලට හිතේ මේ තියෙන්නේ පත්‍ර නේද කියලා. ඔව්. නමුත් මේකේ කඳක්. ඒ වගේම අර සාමාන්‍ය ගහක තියෙන කඳ පත්‍ර මුල් කියලා පැහැදිලි විභේදනයක් මේ බීජ හට නොගන්නා පුෂ්ප ශාකවල දකින්න ලැබෙන්නේ නැහැ. හරි? එහෙනම් දෙවෙනි එක ලියා ගන්න. ලියන්න. කඳ පත්‍ර සහ මුල. කඳ පත්‍ර සහ මුල ලෙස පැහැදිලි විභේදනයක් නොමැත. පැහැදිලි විභේදනයක් නොමැත. පැහැදිලි විභේදනයක් නොමැත. මෙන්න මේ වගේ කඳ පත්‍ර මුල් විදියට පැහැදිලි විභේදනයක් නැත්නම් අපි කියනවා තලසාකාර දේහයක් පවතිනවයි කියලා. එහෙනම් වරහන් ඇතුළේ ලේල් තියන්න තලසාකාර දේහයක් පවතී. තලසාකාර දේහයක් පවතී. උදාහරණ කියලා ලියන්න. ඕකෙන් ඔන්න ඔය තලසාකාර දේහයක් පවතින කට්ටිය තමයි මේ ඉන්නේ. මේ පළවෙනි එක ලියා ගන්න මා කැන්ටියා. මා කැන්ටියා. හරි? මා කැන්ටියා. ඊට පස්සේ පෝගොනාටුම්. පෝගොනාටුම්. ඒ දෙකේම අපි සාමාන්‍යයෙන් කියන්නේ අර දේහය කඳ පත්‍ර මුල් වලට පැහැදිලිව බෙදිලා නැති තලසාකාර දේහයක් පවතිනවා. මා කැන්ටියා සහ පෝගොනාටුම්. හරි? මා කැන්ටියා සහ පෝගොනාටුම්. හරි. අනිත් ඒවා ලියන්න එපා. ඊට පස්සේ ඊළඟ කරුණ දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මීවන වර්ග මේ තියෙන මීවන පර්ණාංග කියලා කියන්නේ. ඒ වෙයි අර සාමාන්‍යයෙන් කඳ පත්‍ර මුල් විදියට යම්තාක් දුරකට බෙදිලා තියෙනවා. දැන් මේ මා කැන්ටියා බලන්නකෝ මේකේ කඳ පත්‍ර මුල් කියලා එකක් හොයාගන්න නැහෙනි. නමුත් මේවා ඊට වඩා යම්තාක් දුරකට කඳ පත්‍ර මුල් කියන එකකට බෙදිලා තියෙනවා. හැබැයි බෙදිලා තියුණාට හොඳට මතක තියාගන්න අර දියුණු ශාකවල වගේ පැහැදිලි පටක විභේදනයක් පෙන්වන්නේ නැහැ. හරි? එහෙනම් ලියා ගන්න ඊළඟ කරුණ ලියා ගන්න. යන ඇතම් ශාක තරමක් දුරට
කඳ පත්‍ර සහ මුල් ලෙස ඇතැම් ශාක තරමක් දුරට කඳ පත්‍ර සහ මුල් ලෙස විභේදනයක් පෙන්වයි. ඇතැම් ශාක තරමක් දුරට කඳ පත්‍ර සහ මුල් ලෙස විභේදනයක් පෙන්වයි. හරි. ඒකට උදාහරණ කියලා ලියන්න. මෙදින් නෙප්‍රොලිපිස්, ඩ්‍රයිනාරියා, සෙලජිනෙල්ලා, ඇක්‍රොස්ට්‍රිකම්, සැල්වීනියා ආන්නේ අර දෙක හැර ඉතුරු 5 දෙනා ලියා ගන්න එකට. මේ ඔක්කොම බීජ හැදෙන්නේ නැති අපුෂ්ප ශාක. හරි. උදාහරණ ටික විදිහට ලියා ගන්න. සෙලජිනෙල්ලා, නෙප්‍රොලිපිස්, සැල්වීනියා, ඇක්‍රොස්ට්‍රිකම්, ඩ්‍රයිනාරියා ආන්නේ වගේ ගස් අපි කියන්නේ බීජ හදන්නේ නැති අපුෂ්ප ශාක. නමුත් යම්තාක් දුරකට කඳ පත්‍ර මුල් ලෙස විභේදනයක් තියෙනවා. මාකැන්ඩියා සහ පෝගනාටුම් එහෙම නැහැ. හරි. හොඳයි. ඔන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ මේ කට්ටියගේ. ඒ ටික හොඳට මතක තියාගන්න. තලසාකාර දේහයක් කියලා කියන්නේ දේහය කඳ පත්‍ර මුල් වලට බෙදිලා නැත්තම් පැහැදිලිව. ඔයි මාකැන්ටියා සහ පෝගනාටුම් කියන දෙන්න තමයි ඒකට හොඳම උදාහරණ වෙන්නේ. ඒවා මතක තියාගන්න ඕන උදාහරණ මේවට. රයිට්. ඔය ටික තමයි සාමාන්‍යයෙන් බීජ හට නොගන්නා පුෂ්ප ශාක ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට ලියාගන්න ඊළඟ බීජ හට ගන්නා අපුෂ්ප ශාක. මෙදින් බීජ හට ගන්නා පුෂ්ප ශාක. මේවට විවෘත බීජක ශාක කියලා කියනවා. බීජ හට ගන්නා පුෂ්ප ශාක වරහන් ඇතුළේ ලියලා තියෙන විවෘත බීජක ශාක. දෙවෙනි එක. පළවෙනි එක තමයි අපි ලිව්වේ බීජ හට නොගන්නා පුෂ්ප ශාක. දෙවෙනි එක ලියා ගන්න බීජ හට ගන්නා පුෂ්ප ශාක. වරහන් ඇතුළේ ලියලා තියන්න විවෘත බීජක ශාක. විවෘත බීජක ශාක. හරි. දැන් හොඳට අහගන්න. බීජ හට ගන්නා අපුෂ්ප ශාක. මේවා මල් පිපෙන්නේ නැහනේ. නමුත් මේවයි ගෙඩි හැදෙනවා. ඒ ගෙඩි තියෙන්නේ බාහිර පරිසරයට නිරාවරණය වෙලා, විවෘත වෙලා ඒ බීජ පවතින්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ විවෘත බීජක ශාක. දැන් පුංචි උදාහරණයක් විදිහට ගත්තොත් මඩු ශාකයේ මෙන්න මේ වගේ හැදෙනවා. ඔන්න ඔහොම ගහේ උඩ හරිය නිකන් මහා බීජාණු පත්‍ර කියලා මේවට කියන්නේ. මේක නිකන් මේ පැත්තේ නිකන් ගොබළු ගෙඩි වගේ ඔන්න ඔහොම ආල දැකලාදී මෙන්න මේ විදිහට බීජ ඇති වෙනවා. ඔන්න ඔය වගේ ඇති වෙනවා. හරි. මෙන්න මේවට තමයි කියන්නේ විවෘත බීජ. විවෘත බීජ. ඒ වගේම අර ෆයිනස් ගස්වල නැත්නම් අපි කියන නත්තල් ගස්වල මේ වගේ කේතුවක් ඇති වෙනවා ගහ මුදුනේ. ඔන්න ඔය වගේ කේතුවක්. ඔන්න ඔහොම. මේක ඇතුලේ තමයි මේ විවෘත බීජක තියෙන්නේ. ඇතුලේ කිව්වට ඒකත් අර ඵලයක් තුල නෙමෙයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් අඹ ගෙඩියක බීජය ගත්තොත් අඹ ගෙඩියේ බීජය තියෙන්නේ ඵලයක් ඇතුලේනේ. එතකොට ඒක ආවෘත බීජකයි. නමුත් ඵලයක් නැතිව මේ වගේ විවෘත වෙලා බාහිරට හැදෙනවා නම් අපි ඒකට කියන්නේ විවෘත බීජක. සාමාන්‍යයෙන් මේක අපි කියන්නේ මේක ඇවිල්ලා සීකස්. සීකස්. මේක ඇවිල්ලා ෆයිනස්. සාමාන්‍යයෙන් සීකස් කියන්නේ අපි මඩු ගහට මඩු වල, ෆයිනස් කියන්නේ නත්තල් ගස්. ඔන්න ඔය විවෘත බීජක හැදෙන විදිය තමයි මේ තියෙන්නේ. මේවා සමහරවිට හිටී ගමන් විභාගයේ අහන වෙලාවල් තියෙනවා. හරි. එහෙනම් ලියා ගන්න බීජ හට ගන්නා පුෂ්ප ශාක. ඔයාලගේ අච්චුපත ළඟ තියෙනම් බලන්න 13 වෙනි පිටුවේ මේකේ ඇත්තම රූප දෙකක් දාලා තියෙනවා. සීකස් වලයි ෆයිනස් වලයි විවෘත බීජ තියෙන විදිය.
13 වෙනි පිටුවේ බලන්න ළඟ තියෙන අච්චු පොත බලා ගන්න පුළුවන්. හරි? එතකොට ඕක තමයි සාමාන්‍යයෙන් මේ තියෙන්නේ ෆයිනස් ගස්, ඒ කියන්නේ සීකස් ගස්, මේ තියෙන්නේ ෆයිනස් ගස්. මේ තියෙන්නේ මේ ෆයිනස් එක බලන්න මේක ඇතුලේ තමයි බීජ හැදෙන්නේ. නමුත් ඒක අර ඵලයක් තුල නෙමෙයි හැදෙන්නේ. ඒකයි වෙනස තියෙන්නේ. හරි? එහෙනම් ලියා ගන්න බීජ හට ගන්නා අපුෂ්ප ශාක. හරි. වරහන් ඇතුලේ ලියන විවෘත බීජක ශාක. හරි. විවෘත බීජක ශාක. දැන් ලියන්න මෙහෙම. ලියන්න. පළවෙනි කරු ලකුණ ලියන්න. මේවායෙහි බීජ මේවායෙහි බීජ බාහිර පරිසරයට නිරාවරණය වී මේවායෙහි බීජ බාහිර පරිසරයට නිරාවරණය වී හටගනී. මේවායෙහි බීජ බාහිර පරිසරයට නිරාවරණය වී හටගනී. මේවායෙහි බීජ බාහිර පරිසරයට නිරාවරණය වී හටගනී. ඒකටම ලියන්න. ඵලයක් තුල නොසෑදෙන බැවින් විවෘත බීජක යන නම භාවිතා වේ. ඵලයක් තුල නොසෑදෙන බැවින් විවෘත බීජක යන නම භාවිතා වේ. ඵලයක් තුල නොසෑදෙන බැවින් විවෘත බීජක යන නම භාවිතා වේ. ඊළඟ කරුණ ලියන්න. භෞමික පරිසරවල දැකිය හැක. මේවා ගොඩක් වෙලාවට වියලි භෞමිකෝයි නත්තල් ගස් තියෙන තැන් වල දැකලා තියෙනවනේ. මඩු ගස් තියෙන තැන් දැකලා තියෙනවනේ. හරි භෞමික පරිසරවල දැකිය හැක. භෞමික කියන්නේ ගොඩබිම. භෞමික පරිසරවල දැකිය හැක. ඊළඟ කරුණ. ඉතා පැහැදිලි ලෙස කඳ පත්‍ර සහ මුල් ලෙස විභේදනයක් පවතී. ඉතා පැහැදිලි ලෙස කඳ පත්‍ර සහ මුල් ලෙස විභේදනයක් පවතී. ඉතා පැහැදිලි ලෙස කඳ පත්‍ර සහ මුල් ලෙස විභේදනයක් පවතී. කඳ පත්‍ර සහ මුල් ලෙස විභේදනයක් පවතී. ඊළඟ කරුණ. ලිංගික මෙන්ම අලිංගික ප්‍රජනන ක්‍රමද පවතී. ලිංගික මෙන්ම අලිංගික ප්‍රජනන ක්‍රමද පවතී. දැන් මලක් පිපෙන්න ඕනේ නැහැ ලිංගික ප්‍රජනනයක් වෙන්න. මේගොල්ලොන්ගේ ලිංගික ප්‍රජනන ක්‍රම තියෙනවා. ලිංගික මෙන්ම අලිංගික ප්‍රජනන ක්‍රමද පවතී. අන්තිම කරුණ. ශක්තිමත් කාෂ්ඨීය කඳක් දැකිය හැක. ඔය නත්තල් ගස් එහෙම ලයිට් කණු වලට පවා ගන්නවා. ශක්තිමත් කාෂ්ඨීය කඳක් දැකිය හැක. ඒ කියන්නේ හොඳ සෛලම් ෆ්ලෝයම් වලින් සමන්විත පටක තියෙනවා. ශක්තිමත් කාෂ්ඨීය කඳක් දැකිය හැක. දැන් තාම අපි මල් පිපෙන ගස් වලට ආවේ නැහැ. ඒ කියන්නේ අඹ ගස්, පොල් ගස්, කොස් ගස් ඒවට ආවේ නැහැ. ශක්තිමත් කාෂ්ඨීය කඳක් දැකිය හැක. හරි. උදාහරණ කියලා ලියන්න. නත්තල් ගස්,
මඩුගස්. එහෙම ලියලා මෙන්න මේ දෙක පොඩ්ඩක් අඳලා තියන්න. නත්තල් ගහේ විවෘත බීජ සහ ෆයිනස් ගහේ මඩු ගහේ විවෘත බීජ සහ නත්තල් ඒ කියන්නේ ෆයිනස් ගහේ විවෘත බීජ තියෙන විදිය චුට්ටක් ඇඳලා තියන්න. ඒක වැදගත්. හරි? විවෘත බීජ සීකස්. සීකස් කියන්නේ මඩු. ෆයිනස් කියන්නේ නත්තල් ගස්. ඒ දෙක ඇඳලා තියන්න. හරි නේද? ඉවරයිද? මේක ඇවිල්ලා සීකස්. සීකස් කියන්නේ මඩු ගස්. මේක ඇවිල්ලා ෆයිනස්. ෆයිනස් කියන්නේ නත්තල් ගස්. මේ දෙකේම විවෘත බීජක හැදෙන විදිය තමයි ඔය තියෙන්නේ. හරි? මේක ඇවිල්ලා මලක් පිපිලා, ගෙඩියක් හැදිලා, ඒක ඇතුලේ ඇට හැදිලා එහෙම හැදෙන්නේ නැහැ. මේක ඇවිල්ලා අනාරක්ෂිතයි, බාහිරයට විවෘතයි. ඒ නිසා තමයි කියන්නේ විවෘත බීජක කියලා. හොඳයි. එහෙනම් ඔතනින් බීජහට නොගන්නා අපුෂ්ප ශාක ඉවරයි. ඒ කියන්නේ අපුෂ්ප ශාක ඉවරයි. බීජහට ගන්නා එකත් ඉවරයි. බීජහට නොගන්නා එකත් ඉවරයි. ඊට පස්සේ ලියන්න ඉතාම වැදගත් මාතෘකාවක් සපුෂ්ප ශාක. සපුෂ්ප ශාක. සපුෂ්ප ශාක. සපුෂ්ප ශාක. හරි. සපුෂ්ප ශාක මේක ගැන ගොඩක් විස්තර කතා කරන්න තියෙනවා අපිට. හොඳයි. මේ බලන්න. සපුෂ්ප ශාක කියන්නේ පුතේ ශාක ලෝකේ ඉන්න දියුණුම ශාක. ඒ කියන්නේ මල් පිපෙන ගස්. මේ මල් පිපෙන ගස් ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. එකක් ඒක බීජපත්‍රී, අනිත් එක ද්විබීජපත්‍රී. මේ ගැන ඔයාලා අහලා තියෙන පොඩි පන්තිවල. ඒක බීජපත්‍රී කියන්නේ කඳාතු බෙදෙන්නේ නැහැ. ඔය පොල්, පුවක්, තල්, කිතුල් වගේ තව ලක්ෂණ ගොඩාක් තියෙන මේවයි. බීජේ පියලි එකයි. මලේ පෙති ගාන වෙනස් වෙනවා. ඒ වගේ අපි ඔය බලමු ඉදිරියේදී. ද්විබීජපත්‍රී කියන්නේ බීජේ පියලි දෙකක් තියෙනවා. කඳාතු බෙදෙනවා, මුදුන් මුලක් තියෙනවා. අන්න ඒ වගේ වට අපි කියන්නේ ද්විබීජපත්‍රී. ඒතර ශාක ලෝකයේ මේ ඒක බීජයි ද්විබීජයි කියලා අපි කතා කරන්නේ මෙන්න මේ සපුෂ්ප ශාක. මේ අතර ඉතාම පැහැදිලි වෙනස්කම් ගොඩාක් තියෙනවා. අපි මේ වෙනස්කම් කවුරුත් අපි දන්න දේවල්. හරි. එහෙනම් ලියා ගන්න සපුෂ්ප ශාක. හරි. ලියන්න. පළවෙනි තරු ලකුණ. ලියන්න. මේවායෙහි පුෂ්ප හටගන්නා අතර
එහිදී සෑදෙන ඵලයක් තුල බීජ හටගනී. එහිදී සෑදෙන ඵලයක් තුල බීජ හටගනී. එහිදී සෑදෙන ඵලයක් තුල බීජ හටගනී. එම නිසා ආවෘත බීජක ශාක මේ තියෙන්නේ ඒ ඵලය ඇතුලේ හැදෙන නිසා අපි කියන්නේ ආවෘත බීජක. ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තා විවෘත බීජක. මේවා ආවෘත බීජක. ඕනම සපුෂ්ප ශාකයකට ආවෘත බීජක කියලා කියන්න පුළුවන්. එම නිසා ආවෘත බීජක ශාක ලෙස හඳුන්වයි. මලක් පිපිලා මොකද පුතේ? ඒකයි කියන්න. මේවායෙහි පුෂ්ප හට ගන්නා අතර එහිදී සෑදෙන ඵලයක් තුල බීජ හට ගනී. එම නිසා ආවෘත බීජක ශාක ලෙස හඳුන්වයි. ඒ කියන්නේ ඵලයක් ඇතුලේ තමයි බීජ තියෙන්නේ. එම නිසා ආවෘත බීජක ශාක ලෙස හඳුන්වයි. ඔයාලා ඕනනම් සපුෂ්ප ශාක කියලා ලියපු තැනටම වරහන් ඇතුලේ ආවෘත බීජක ශාක කියලා ලියලා තියන්න. ඒ දෙකම එකයි. හරි? ආවෘත බීජක ශාක ලෙසද හඳුන්වයි. දෙවනි තරු ලකුණ ශාක ලෝකයේ ඇති දියුණුම ශාක වර්ගය මෙයයි. ඒ කියන්නේ ආවෘත බීජක නැත්නම් සපුෂ්ප ශාක. ශාක ලෝකයේ ඇති දියුණුම ශාක වර්ගය මෙයයි. ශාක ලෝකයේ ඇති දියුණුම ශාක වර්ගය මෙයයි. ඊළඟ කරුණ ගොඩබිමට ඉතා හොඳින් හැඩ ගැසී පවතී. ගොඩබිමට ඉතා හොඳින් හැඩ ගැසී පවතී. කියන්නේ බොහොම ශක්තිමත් කඳක් තියෙනවා, හුළඟට වගේ ඔරොත්තු දෙනවා, හොඳට වතුර උරා ගන්න මුල් ටික තියෙනවා, ප්‍රභා සංශ්ලේෂණය කරන්න පත්‍ර තියෙනවා, හරිතප්‍රද තියෙනවා, අන්න ඒ වගේ. ගොඩබිමට ඉතා හොඳින් අනුවර්තනය වී පවතී. ඊළඟ කරුණ මේවා මූලික ආකාර දෙකකි. මේවා මූලික ආකාර නැත්නම් කාණ්ඩ දෙකකි. මේවා මූලික ආකාර නැත්නම් කාණ්ඩ දෙකකි. පළවෙනි එක ඒක බීජපත්‍රී ශාක. පළවෙනි එක ඒක බීජපත්‍රී ශාක. දෙවැනි එක ද්විබීජපත්‍රී ශාක. පළවෙනි එක ඒක බීජපත්‍රී ශාක, දෙවැනි එක ද්විබීජපත්‍රී ශාක. මේවා කාණ්ඩ දෙකකට නැත්නම් වර්ග දෙකකට නැත්නම් මේවා ආකාර දෙකකට අයත් වේ. පළවෙනි එක ඒක බීජපත්‍රී ශාක, දෙවැනි එක ද්විබීජපත්‍රී ශාක. එතෙන්ටම ලියන්න මේවා අතර ඉතා පැහැදිලි වෙනස්කම්, ඒ කියන්නේ ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී අතර මේවා අතර ඉතා පැහැදිලි වෙනස්කම් දක්නට ලැබේ. මේවා අතර ඉතා පැහැදිලි වෙනස්කම් දක්නට ලැබේ. හරි. ඒක බීජය ද්විබීජය අතර බොහොම පැහැදිලි වෙනස්කම් තියෙනවා. මේ බලන්න. ඒක බීජපත්‍රී ගත්තොත් ඔයාලා දන්න බීජයේ පියලි එකයි. දැන් වෙන් කරන්න බෑනේ රට ඉන්දිය ඇටයක්, වී ඇටයක් වෙන් කරන්න බෑ කෑලි දෙකකට. අර ඉරු දෙකකට නැත්නම් පියලි දෙකකට වෙන් කරන්න බෑ. නමුත් ද්විබීජපත්‍රී වල බීජයේ පියලි දෙකක් තියෙනවා. කජු වල, වට්ටක්කවල, ඊට පස්සේ කොස් වල වෙන් කරන්න පුළුවන්. සමාන වෙන්න ඕනේ පියලි දෙක වෙන් කරන්න පුළුවන් බෝංචි වල නේද? ඒක බීජපත්‍රී කඳ අතු බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ කඳ ශාකණය වෙන්නේ නැහැ. නමුත් ද්විබීජපත්‍රී වල කඳ අතු බෙදෙනවා. හැබැයි කලාතුරකින් පොල් ගස් අතු බෙදෙන අවස්ථාවක් තියෙනවා. ඒව විකෘති. හරි? ඒ වගේ මේක බීජවල මුදුන් මුලක් නැහැ. තියෙන්නේ තන්තු මූල පද්ධතිය. ද්විබීජපත්‍රී වල බොහොම හොඳ මුදුන් මූල පද්ධතියක් තියෙනවා. ඒක බීජපත්‍රී වල නාරට තියෙන සමාන්තරව දැන් බලන්න පොල් කොලේ, ගොයන් කොලේ දිග අතර තියෙන්නේ. නමුත්
ද්විබීජපත්‍රී වල බොහොම ජාලාභ නාරටි වින්‍යාසයක් තියෙනවා. කොස් කොලයක, බෝ කොලයක ඒක හොඳට පේනවා. ඒ වගේම ඒක බීජපත්‍රී වල මලේ පෙති 3ක් හෝ 3 ගුණාකාර තියෙන. 3, 6, 9 ඒ විදිහට. අපි ඒ නිසා කියනවා ත්‍රිඅංක පුෂ්ප දරණය කියලා. හැබැයි ද්විබීජපත්‍රී වල එක්ක මලේ පෙති 4 නැත්තම් 5, එහෙම නැත්තම් ඒවයි ගුණාකාර. එතකොට චතුරාංක හෝ පංචාංක පුෂ්ප දරන. ගොඩක් වෙලාවට මලේ පෙති 4 හෝ 5. ගොඩක් වෙලාවට 5 තමයි තියෙන්නේ. අරලිය ගස්වල වද මල් වල 5යි තියෙන්නේ. ඉද්ද වතු සුද්ද නේද? 5යි. ඊට පස්සේ ඒක බීජපත්‍රී වල ද්විතීක වර්ධනයක් නැහැ. ඒ කියන්නේ කඳ පසු කාලීනව මහත් වෙන්නේ නැහැ. කඳ සහ මුල මහත් වීමක් වෙන්නේ නැහැ. පොල් ගහක් හැදෙන මහතම තමයි අවුරුදු 100ක් ගියත් ඒ මහතමයි. හැබැයි ද්විබීජපත්‍රී ශාකවල ද්විතීක වර්ධනයක් තියෙනවා. ඒ කියන්නේ පස්සේ කාලෙක කඳ මහත් වෙනවා. මුල් මහත් වෙනවා. ඒකට කියන්නේ ද්විතීක වර්ධනය. ඒ වගේම ඒක බීජපත්‍රී වල කඳේ මුල මැද අග බොහෝ විට එක සමානයි. මහත සමානයි. පොල් ගහක් පුවක් ගහක් මතක් කරගන්න ඒ වගේ. නමුත් ද්විබීජපත්‍රී වල කඳේ මුල ප්‍රදේශය ගොඩක් මහතයි, අග්ගිස්සට යන්න හීනි වෙනවා. හොඳ කොස් ගහක් ඒ වගේ මතක් කරගන්න. තේක්ක ගහක්, නැදුම් ගහක් ඒ විදිහට. එහෙනම් ඔන්න ඔය ටික තමයි මේ ලක්ෂණ අතර වෙනස්කම්. දැන් ලස්සනට මේ වගුව ඉක්මනට පොතේ ලියා ගන්න. හරි? ලස්සනට මේක ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ලෙස ආකාර දෙකකට බෙදෙනවා කියලා ලිව්වා. මේවා අතර වෙනස්කම් පහත දැක්වේ කියලා ලියලා. පොටපොතේ ලියපු කරුණ මට කියන්නකෝ අන්තිමටම ලියපු එක. අන්තිමටම ලියපු එක චුට්ටක් මට කියන්න. මේවා අතර ඉතා පැහැදිලි වෙනස්කම් දක්නට ලැබේ. හරි. මේවා අතර ඉතා පැහැදිලි වෙනස්කම් දක්නට ලැබේ කියලා වගුව ලියා ගන්න යටින්. එතකොට හරි.
right. වගුවක් විදියට දෙපැත්තට ලියා ගන්න. ඔතනින් plant ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ kingdom animalia. ඒ කියන්නේ සත්ව රාජ්‍යදානිය. හරි. එතකොට මේ වෙනස්කම් ටික ඔයාලගේ අච්චු පොතේ 14 වෙනි පිටුවේ තියෙනවා. ඒ ටිකත් හොඳට බලන්න. අපි ලබන සතියේ kingdom animalia ඒ කියන්නේ සත්ව රාජ්‍යදානිය ගැන මේ කියන්නේ මේ වර්ගීකරණයේ වැඩිම විෂය කරුණු ප්‍රමාණයක් අපිට ඉගෙන ගන්න තියෙන ඇනිමාලියා රාජ්‍යදානිය ඊළඟ දවසේ බලමු. හොඳයි. එහෙනම් මේ ටික පැහැදිලිද හැමෝටම ගැටලුවක් නැද්ද? ඉවරද පුතේ ලියාගෙන වගුව? ඉවරයි නේද? ඉවරද පුතේ? තාම නෑ සර්. හරි. ලියන්න. හරි. මේ පාඩමෙන් පස්සේ අන්තිමටම ඒ කියන්නේ ප්‍රවේණ විද්‍යාව තමයි දෙවනි වාරේ නිමා වෙන තැන. ප්‍රවේණ විද්‍යාව කියන්නේ හැබැයි පොතේ තියෙන 20 වෙනි පාඩම. අපි එතකොට මේ පාඩම ඉවර කළා. ඊට පස්සේ අපි ප්‍රවේණ විද්‍යාවට යමු. ප්‍රවේණ විද්‍යාවෙන් දෙවනි වාර පරීක්ෂණයට නියමිත පාඩම් කොටස ඉවරයි. හරි? ප්‍රවේණ විද්‍යාව කියන්නේ දෙවනි පොතේ අන්තිම පාඩම. නමුත් ඒක දෙවනි වාරයට තමයි දාලා තියෙන්නේ. හරි? ඊට පස්සේ තුන්වෙනි වාරයට තමයි ජීවයේ අඛණ්ඩතාවය කියන කොටසින් පටන් ගෙන ඉස්සරහට යන පාඩම් ටික තියෙන්නේ. right. ඒකත් දැනගන්න ඕන ඔයගොල්ලෝ. අපි ලබන සතියේ මේ පාඩම ඉවර කරලා ප්‍රවේණ විද්‍යාව කියන පාඩමට යමු. ප්‍රවේණ විද්‍යාව ඉවරයි කියන්නේ දෙවෙනි වාරයට දාලා කොටස් ටික ඉවරයි. ඔයාලට මෞල පාඩම විතරයි මම අතෑරියේ. මෞල පාඩම මම ඉදිරි දවසේ කරන්නම්. ඉස්කෝලේ පටන් ගත්තොත් ටියුෂන් පටන් ගන්න දුන්නොත් අපිට මෞල පාඩම මොකද මට පොත් බලන්න ඕන පුතේ මේ පාඩමේ එකයි ගැටලුව තියෙන්නේ ගණන් හදන්න තියෙනවා. ඒක අපි පොඩ්ඩක් පහු කරලා ඒක වැඩි ලොකු පාඩමක් නෙමෙයි. හරි. එහෙනම් ඔය ටික හොඳට තේරුම් ගන්න. එහෙනම් මේකේ අඩුපාඩුවක් තිබුණොත් 14 වෙනි පිටුවේ අච්චු පොතේ 14 වෙනි පිටුව බලන්න. ඒකේ ওই විෂය කරුණු ටික තියෙනවා. ඕවා හොඳට තේරුම් ගන්න. මේ විභාගයට ප්‍රශ්න ආපු අවස්ථා ඕන්තරම් තියෙනවා. එනම් තව එකක් කියන්න තියෙනවා මේ ජුනි මාසෙට තාම පන්ති ගාස්තු ගෙව්වේ නැත්නම් හරි ගෙවලා මට රෙසිට් එක ගෙව්වේ නැත්නම් හරි අනිවාර්යෙන් එවන්න. ඒ වගේම තාම ගෙව්වේ නැති දරුවෝ ඉන්නවා නම් පුළුවන් වෙලාවක ගෙවන්න. එහෙනම් අපි ලබන සතියේ හමු වෙමු. අර ටික ලියා ගන්න බැරුණා නම් අච්චුපතේ 14 වෙනි පිටුව බලන්න. ඒකේ බලා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි ලබන සතියේ හමු වෙමු. පරිස්සමින් ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. right. ආයුබෝවන්. අයබන් අයිබෝන් සර්.